මට කියන්න ගිණුම්කරණය කියන්නේ ව්‍යාපාරයකට ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගන්න තොරතුරු දෙන ක්‍රියාවලිය කියලා අපි ගිය සතියේ සාකච්ඡා කරා. එතනදී මම කිව්වා ගිණුම්කරණයේ ප්‍රභේද දෙකක් තියෙනවා. කොටස් දෙකක් තියෙනවා. මතකද ඒ දෙක? ඔව් එක මූල්‍ය ගිණුම්කරණය කළමනාකරණ ගිණුම්කරණය. ඔව් ජනිත් වල තියෙන උත්තරේ මූල්‍ය ගිණුම්කරණය කියලා දැන් උත්තරයකුත් දෙනවා. ප්‍රභේද දෙකක් තියෙන එකක් තමයි මූල්‍ය ගිණුම්කරණය අනිත් එක කළමනාකරණ ගිණුම්කරණය. ෆයිනෑන්ෂියල් accounting and management accounting. දැන් මූල්‍ය ගිණුම්කරණය කියලා කිව්වේ අපි ඇත්තටම කළමනාකරණ ගිණුම්කරණය ගැන සාමාන්‍ය පෙළදී කතා කරන්නේ නැහැ. මූල්‍ය ගිණුම්කරණය ගැන තමයි කතා කරන්නේ. එතකොට අර ව්‍යාපාරයට ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට මූල්‍යමය තොරතුරු දෙනවා නම් මම මෙතෙන්දී කතා කරන්නේ මොනවද මූල්‍ය තොරතුරු මොනවද මූල්‍ය නොවන තොරතුරු කියලා. දැන් ඔබට තීරණයක් ගන්න තොරතුරු ඕන. ඒ තොරතුරු දෙද්දී ඒ ලැබෙන තොරතුරු මුදලින් කියන්න පුළුවන් නම් ඒක මූල්‍ය තොරතුරක්. මම කියනවා මගේ කඩේ ගිය මාසේ ලාභය රුපියල් ලක්ෂ 5යි. අන්න මූල්‍ය තොරතුරක් නේ. රුපියල් වලින් කියලා. මම කියනවා මගේ කඩේ වැඩ කරනවා සේවකයෝ 5ක්. ඒක සේවකයෝ 5ක් කියන්නේ මූල්‍ය නොවන තොරතුරක්. රුපියල් වලින් කියන්න බෑ. එහෙමනම් අපි මේ කතා කරන මූල්‍ය ගිණුම්කරණය දෙන්නේ අර කලින් කිව්වා වගේ මූල්‍යමය තොරතුරු විතරයි. රුපියල් ලක්ෂ 5ක් ලාභයි. ලක්ෂ 10ක වත්කම් තියෙනවා. ඔය වගේ තොරතුරු තමයි අපි දෙන්නේ. right. ඒකත් අපි නෝට් එක දාගත්තා. ඊළඟට මේ ගිණුම්කරණයේ අරමුණු සහ අවශ්‍යතාවය ගැන අපි ලියවද පුතේ? ඔව් සර්. එහෙනම් මම ඒකත් ඔයගොල්ලෝ අහලම යන්නම්. ගිණුම්කරණයේ අරමුණු සහ අවශ්‍යතාවය ගත්තාම මම ඔයාලට මූලිකවම කිව්වා ගිණුම්කරණයේ තියෙන ප්‍රධානම අරමුණ තමයි. මොකද ප්‍රධානම අවශ්‍යතාවය. අපි ඇත්තටම ගත්තොත් ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ. ඔව්. කවුරු ඇහුවොත් මොකද්ද දෙන උත්තරේ? ප්‍රධානම අරමුණ. මතක නැහැ. නිර්වචන ඇතුළෙම තිබ්බ මේක. ගිණුම්කරණයේ මේ accounting වල ප්‍රධාන අරමුණ මොකක්ද? තීරණ ගැනීමට අවශ්‍ය ඔව්. තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීම. හරියටම හරි. මේ ව්‍යාපාරයට ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට තීරණ ගන්න තොරතුරු දෙන එක තමයි ගිණුම්කරණයේ මූලික අරමුණ. එහෙනම් දැන් අපිට තියෙන්නේ මේක ඇතුලේ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් තොරතුරු සකස් කරන. විවිධ තොරතුරු අපි හදනවා ඉස්සරහට. right. එහෙනම් මේ අරමුණ මූලික කරගෙන අපි කිව්වා මෙන්න මේ වගේ අරමුණු සහ අවශ්‍යතා තියෙනවා කියන එක. අපි මුලින්ම ලියලා ඇති ව්‍යාපාරයේ ප්‍රමාණවත් ලාභයක් උපයා තිබේද යන්න දැන ගැනීම. අනේ අපි ගිණුම්කරණයෙන් ලබා දෙනවා ඒ ඇල්මැති පාර්ශ්වයන්ට අයිතිකරුවන්ට කළමනාකරුවන්ට මේ ව්‍යාපාරයේ මෙම කාලච්ඡේදය තුළ යම් කාල සීමාවක් තුළ කොපමණ ලාභ උපෙළද කියන ඒ තොරතුරු දෙනවා. ඒතකොට ඒක ගිණුම්කරණයේ අරමුණ. කොච්චර ලාභ උපෙළද කියලා තොරතුරු දෙන එක. ඊට පස්සේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය සතුටුදායකද කියන තොරතුරු දෙනවා. කාටද මතක මූල්‍ය තත්ත්වය කියන්නේ මොකක්ද කියලා? මූල්‍ය තත්ත්වය කියන්නේ මම අර කිව්වේ දැන් ඔයාගේ ගෙවල් ළඟ තියෙන කඩේ පොඩ්ඩක් මතක් කරගන්න. ඒ කඩේ ඔක්කොම වත්කම් තියෙනවා කියලා හිතන්න ලක්ෂ 50ක. ඉඩම, ගොඩනැගිල්ල, විකුණන්න තියෙන බඩු ටික, සල්ලි මේ ඔක්කොම වත්කම් තියෙනවා කියලා හිතන්න ලක්ෂ 50ක. හරිද? ඔක්කොම වත්කම් තියෙනවා නම් ලක්ෂ 50ක අපරාධ දෙන්න බෑ.
සර් පොත හම්බුන්නේ නෑනේ. හරි. අපි කතා කරේ ඉතින් මූල්‍ය තත්ත්වය කියන්නේ මොකක්ද? හිතන්න දැන් ඔයගේ ගෙවල් ළඟ තියෙන කඩේ ඔක්කොම වත්කම් තියෙනවා ලක්ෂ 50ක්. මතකනේ වත්කම් කොහොම ඉඩම, ගොඩනැගිල්ල, කඩේ විකුණන්න තියෙන බඩු ටික, සල්ලි ටික ඔක්කොම එකතු කරලා ගත්තාම ලක්ෂ 50ක් තියෙනවා. ඒ නිකමට ඕන හිතන්න මේ වෙලාවේ කඩේ විකුණුවොත් ලක්ෂ 50ක් ලැබෙනවා කියලා. ওই ලක්ෂ 50න් මේ වෙලාවේ ව්‍යාපාරයේ ණය ඇතිනේ කාට හරි. බැංකුවෙන් ණය ගෙනල්ලා ඇති. ණයට බඩු ගෙනල්ලා ඇති. ඒගොල්ලන්ට සල්ලි ගෙවන්න ඕන. ඒව තියෙනවා ලක්ෂ 20ක. අපි ඒවට ඉස්සරහට නමක් පාවිච්චි කරනවා වගකීම් කියලා. ව්‍යාපාරේ ගෙවන්න තියෙන දේවල්. වගකීම් ලක්ෂ 20ක තියෙනවා. එතන දැන් ව්‍යාපාරයේ අයිතිකරුට මේ වෙලාවේ කඩේ විකුණුවොත් අයිතිකරුට කොච්චර හම්බ වෙයිද? කවුතර? තේරුන්නේ නැහැ. ඔන්න මායි කියනවා මුළු කඩේම ඔයගොල්ලෝ උත්තර එනවා දැන් කියන්න මට බාධා කළා හරි කියන්න. මුළු කඩේම වත්කම් තියෙනවා ලක්ෂ ඔයනේ මිලියන් වලින්ම කියනවා එහෙනම් හොඳයි. ලක්ෂ 50ක වත්කම් තියෙනවා. දේපල තියෙනවා. මේ වෙලාවේ ණය තියෙනවා, වගකීම් තියෙනවා. බාහිර පාර්ශ්වයන්ට ගෙවන්න තියෙනවා ලක්ෂ 20ක්. දැන් මේ වෙලාවේ කඩේ විකුණුවොත් එන ලක්ෂ 50න් ලක්ෂ 20ක් පිටට ගෙවලා දැම්මහම අයිතිකරුට කොච්චර තියෙනවද? ලක්ෂ 30යි. 30යි. එතකොට ඔන්න ඔය తත්වය කඩේ කොපමණ වත්කම් තිබේද? කොපමණ ණය වලට අපි කියන්නේ වගකීම් තිබේද? අයිතිකරුට කොච්චර අයිතිද? අයිතියට අපි කියන්නේ අයිතිය කියන්නේ හිමිකමනේ. හිමිකම කොපමණද? අනේ ඒක සතුටුදායකද නැද්ද? සමහර ව්‍යාපාර තියෙනවා කඩේ ලක්ෂ 50යි වත්කම් තිබ්බට ණය තියෙනවා ලක්ෂ 45. එතකොට සතුටුදායක නෑනේ. අන්න ඒකට කියනවා මූල්‍ය తত্ত্বය. වත්කම්, වගකීම්, හිමිකම්. අපි ඉදිරියට සාකච්ඡා කරමු. දැනට පොඩි අවබෝධයක් ගන්න. එතකොට අන්න ඒ වගේ අදහසක් කියන මූල්‍ය తত্ত্বය. දැන් ලාභය කියන්නේ ඒ කාල සීමාවේ ආදායම් වියදම් වල නැත්නම් කොපමණ ප්‍රතිඵලයක් තියනවද කියන එකනේ. ආදායම් වලින් වියදම් අඩු කළා. මූල්‍ය తত্ত্বය කියන්නේ තවත් එකක්. අපි ඉස්සරහට මේ එක එක ගණනය කරනවා. දැනට පාඩම් කරගමු මූල්‍ය తত্ত্বය හොඳද නැද්ද කියලා බලන්න. සහ දැන් ඔයා දන්නවා මේ සමාගම් වලට අපි කතා කරන්නේ සමාගම් පනත කියලා එකක් තියෙනවා කියලා. සමාගම් නීතිය. ඒකට මතක ඇති සමාගමක අයිතිකරුවෝ වෙන්නේ කොටස්කරුවෝ ටික. හැබැයි සමාගම පරිපාලනය කරගෙන යන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය. සමාගමේ කොටස්කරුවෝ වෙනයි. ඒ කියන්නේ අයිතිකාරයෝ තමන්ගේ සල්ලි දාලා ඒගොල්ලෝ ගෙවල් වලට ඉන්නවා. එතකොට අර ඒ සල්ලි ටික මෙහෙවගෙන යන්නේ ටික දෙනෙක්. අන්න සමාගම් පනත 2007 අංක 7 දරන සමාගම් පනත මගින් කියනවා අර කොටස්කරුවන්ට ගෙවල් වලට ඉන්න කොටස්කරුවන්ට ව්‍යාපාරයේ තොරතුරු ටික හදලා දෙන එක අනිවාර්යයි. ගිණුම් කරන්නේ අනිවාර්යයි කියලා කියනවා. සමාගම් වල එහෙනම් ගිණුම් තැබීම නීතියෙන් අනිවාර්ය කරලා තියෙනවා. අන්න අපි තව අරමුණක් ගන්නවා ගිණුම් කරන්නේ නීතිමය අවශ්‍යතා ඉටු කිරීම සඳහා. හැමෝටම නෙවෙයි. තනි ව්‍යාපාරවල හවුල් ව්‍යාපාරවල ගිණුම් හදන්න කියලා කිසිම නීතියකින් කියලා නැහැ. නමුත් සමාගම් වල ගිණුම් ටික හදන්න නීතියෙන් අනිවාර්ය කරලා තියෙනවා. ඒකට හේතුව තමයි අර සල්ලි දාපු අයිතිකාරයෝ ඉන්නේ ගෙවල් වල. ඒ ටික සමාගම විදිහට මෙහෙවගෙන යන්නේ තවත් කණ්ඩායමක් නිසා. මේවා මතක තියෙන්න ඕන. හරි. ඒ වගේම මේ ගනුදෙනු අමතක වෙන එක, අතපසු වෙන එක. එතකොට ගැටලුනේ ගනුදෙනු අමතක වෙනවා, අතපසු වෙනවා. අර එහෙම වුණාම සිද්ධ වෙන අවාසි අවම කරගන්න ඒකටත් ගිණුම් කරන්නේ අවශ්‍යයි කියලා කියනවා. එහෙනම් ඔබ කෙටියෙන් මතක තියාගන්න ව්‍යාපාරයේ ප්‍රමාණවත් ලාභයක් උපයලාද නැද්ද කියලා දැනගන්න. මූල්‍ය තත්ත්වයේ සතුටුදායකද කියලා දැනගන්න. නීතිමය අවශ්‍යතා ඉටු කරන්න. ගනුදෙනු අමතක වීමෙන් සිදුවන පාඩු අවාසි අවම කරගන්න. හරි. මෙන්න මේ වගේ දේවල් වලට ගිණුම් කරන එක accounting ඕන වෙනවා. right. අපි යනවා ගිණුම් කරන ක්‍රියාවලිය. මම මේකත් ගිය සතියේ කතා කරාද? මට පොඩි මතකයක් තියෙන පොඩි පැහැදිලි කිරීමක් කරා වගේ කියලා හැඳින්වීම. ඔව්. මෙසේජ් දාලා තියෙන බලමු.
ඔව් නේද? right. මම ඔයගොල්ලන්ට කියලා දුන්නා දැන් ඕනම ක්‍රියාවලියක ප්‍රධාන මූලිකාංග තුනක් තියෙනවා කියලා. මොනවද මේ මූලිකාංග තුන? බලමු උත්තර මට එවනවා. ගනුදෙනු දක්වා කතා කරා. මට මේක කියලා ඉන්න බලන්න. ඕනම ක්‍රියාවලියක තියෙන ප්‍රධාන මූලිකාංග තුනක්. මට කියන්නේ මූලිකාංග තුන මොනවද? උත්තර එවනවා. input, process and output. විහිංගෝෂාන් උත්තර එවනවා. හසිත් මා උත්තර එවනවා. හොඳයි. අපි කිව්වා ඕනම ක්‍රියාවලියක ඉස්සෙල්ලම තියෙනවා යෙදවුම්. නේද? ඊ දෙයට යොදව ගන්න ටිකක් inputs ටිකක් තියෙන එක. ඊළඟට ඒක ඇතුලේ තියෙනවා process එකක්. නැත්නම් අපි කියන සැකසීමක්. ක්‍රියාවලිය කියන්නේ ඒක සැකස්මක්. සහ අවසානයේ නිමැවුමක් දෙනවා. ඉතින් අපි උදාහරණයක් විදිහට ගත්තේ අම්මා කෑම ටික උයන ක්‍රියාවලිය ගත්තොත් දවල්ට කෑම උයන process එක මතක් කරගන්න. ඒකේ යෙදවුම් ටික මතකයිනේ. නේද? මොනවද ඕන වෙන්නේ කියන්නේ දැන් කෑම වෙන ඕගොල්ලෝ මට පොඩි සපෝට් එකක් දෙන්න මේකට. මම වැඩි දන්නෙත් නැහැ උයන හැටි. දන්න කට්ටිය කියන්නේ දැන් මොනවද දවල්ට කෑම ටික උයන්න අවශ්‍ය වෙන දේවල් යෙදවුම් මොනවද? කොහොගයන් ළමයි. මොකද ඕනේ නැද්ද? ඉබේම කෑම හැදලා එනවද කුස්සියෙන්? මොනවද මේ වැඩේට යොදාගන්නේ? අයියෝ. හාල් ඕනේ නැද්ද වැඩේට? මොකද කියන්නේ? පොල් පරිප්පු. ඔය එන්නේ හාල් පොල් පරිප්පු තව තුන පහ පහ ඔය හොඳයි. එළවලු. එළවලු එච්චරද? හාල් පොල් පරිප්පු ගෑස්. ගෑස් අනිවාර්යෙන් ඕන නේද? ගෑස් ඕන. නැත්නම් දර. වලං ඔය එන්නේ. ලුණු ගොඩක් අය මෙසේජ් කරලා තියෙනවා. හරි. දැන් ඔය වගේ ටිකක් ඕනේ. දැන් ඔක්කොම තිබ්බත් තව කවුද ඉන්න ඕනේ? අම්මා. අම්මත් ඉන්න ඕන ඔයන්න නැද්ද? හරි. වතුර ඔය එන්නේ. ඒ ටික ඕනේ යෙදුම් විදිහට ඔය ටික ගන්න පුළුවන්. හාල් පොල් පරිප්පු ලුණු එළවලු ලුණු තුන පහ ලිප වලං ගෑස් දැන් මේක උයන කෙනා අම්මා හරි කවුරු හරි කෙනෙක්. එතකොට මේ ටික අරගෙන එයා ක්‍රියාවලියක් වාජනය කරනවානේ. ඒ කියන්නේ මේ ටික සැකසීමකට කරනවා. මොනවද ඒ අතරේ කරන දේවල්? සැකස්ම තුල මොනවද කරන්නේ? දේවා ඉවණන් ඉස්සෙල්ලා මොකද කරන්නේ? පොල් මිරිකන. ඉස්සෙල්ලා පොල් මිරිකනවා. තව කියන බල. උයන කට්ටිය අල්ල එළවලු කපනවා. එළවලු කපනවා. ඔන්න එහෙනම් ඔන්න process එක හරි. එළවලු කපනවා. තව එකපාරටම එළවලු කපනවා. හොදන්න එහෙම නැහැ ඕනේ. හොදනවා. හරි. හාල් හොදන්නේ. හාල් අපි නම් කියන්නේ හාල් ගරනවා කියලා. සමහරු හාල් හොදනවා කමන්නේ නේද? ඉතින් ටි ගියම කියන්නේ ආච්චිට එහෙම කියලාත් කියනවා. හරි. හාල් ගරනවා කියලා කියන්නේ අර හාල් වල තියෙන මේ වැලි ගල් ටික අයින් කරගන්න එක. එහෙම කරලා දැන් නම් ඕක කරන්නේ නැහැ නේද? එහෙම පිටින්ම අපි හටියට දාලා හොදලා වා කියන එක හරි. ගරන්න උදව් වෙන වාජනේ මොකද්ද? ඒක දන්නවද? හාල් ගරන්න මොකක්ද? නෑම්බිය. දන්නවනේ හරි. හරි. නෑම්බිරිය. හරි. දැන් ඔන්න පිළිවෙලම දන්නවා හොඳයි. දැන් හාල් ටික අරගෙන හාල් හොදලා හරි ගරලා හරි එළවලු ටික කපලා මේ ටික ලිපේ තියලා 3-5 දාලා නේද? හරි. අර කිරිමිරික ගත්තුවා දාලා හම් ප්‍රොසෙස් එකක් තියෙනවානේ දැන්. පොඩි අදහසක් ඕන මට. ක්‍රියාවලියක් තියෙනවා. එහා පැත්තෙන් නිමැවුම එනවා. මොකද්ද නිමැවුම ඉන්නේ? පරිප්පු. ඔව් සම්පූර්ණ පරිප්පුවද විතරක් නෙවෙයි. පරිප්පු විතරක් කාලා හරියන්නේ නැහැ. සම්පූර්ණ කෑම ප්ලේට් එකක් හදලා එනවා එළියට නේද? කෑම පිඟාන සම්පූර්ණ කෙලවරෙන් ගත්තොත් ඒකනේ අපිට එන්නේ. ඔයගොල්ලෝ දවල්ට ඉස්කෝලේ යන කාලේ නම් අල්ල ගෙදරට දුවගෙන යනකොට ඔක මේසෙට බෙදලා තියෙනවා ඔයස මොන ප්‍රොසෙස් එකක් ගැන දන්නේ නැහැ නේද? දැන් නම් ඔය ගෙදර ඉන්න කාලේ නිසා මේ ප්‍රොසෙස් එක අත්හදා බලන්න ඔයයන් පුරුදු වෙන්න. රයිට් එහෙනම් මොන ඒ වගේ අපේ ගිණුම් කරණයත් ක්‍රියාවලියක්. මේකත් ප්‍රොසෙස් එකක්. මම ඔයාගෙන් එකපාරට මේ ගිණුම් කරන ක්‍රියාවලිය යෙදවුම් ගැන අහන්නේ ඉඳුවරොන්න හරි. ගිණුම් කරන ක්‍රියාවලියෙන් අපි අවසානයේ දෙන්නේ මොනවද? හදලා දෙන්නේ මොනවද? අවුට්පුට් එක මොකද්ද? තොරතුරු. ඔව් තොරතුරු. මොන තොරතුරුද? මූල්‍ය තොරතුරු. මූල්‍ය තොරතුරු. financial informations.
මොනක මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලියේ අන්තිමට අපි තොරතුරු දෙන්නේ මූල්‍ය තොරතුරු. ඉතාල වැදගත් ඒක. එහෙමනම් දැන් මෙහෙම හිතන්නකෝ. ලොකුවට ගන්න එපා. ඔබගේ ගෙවල් ළඟ තියෙනවා කඩේ. මේ කඩේ මුදලාලි නැත්නම් හිතවත් කෙනෙක් ගියාම කියනවා මට මෙන්න මේ ගිය මාසේ ලාභය හොයලා දෙන්න කීයද කියලා. ඒක තොරතුරක්නේ. ගිය මාසේ මං කඩේ කරගෙන ගියා මට කොච්චර ලාභද කියලා තොරතුරු ටික බලලා දෙන්න කිව්වොත් ලාභය කියන කාරණේ තොරතුරක්. ඒක තමයි අපි කොහෙන් හදන එක නිමැවුමක් ගිණුම් කරන්නේ. ලාභද පාඩුද ඒව හොයලා දෙන්න. එතකොට වාගෙන් ඇහුවොත් ඒ වැඩේ ලාභ පාඩුව හොයලා දෙන්න කොත් වා කියයි. හරි එහෙනම් මට මෙන්න මේව ටික දෙන්න. මොකද්ද මේ වැඩේට ඔයාට ඕන කරන්නේ? යොදව ගන්න මොනවද? ගනුදෙනු. ඔව් ගනුදෙනු ටික. කඩේ වෙච්ච ගනුදෙනු ටික වාට ඉල්ලන්න සිද්ධ වෙනවා. කොච්චර රුපියල් කීයක බඩු ගෙනාවද? රුපියල් කීයක බඩු විකුණුවද? කොච්චර පඩි ගෙව්වද? වැටු. කොච්චර විදුලි බිල් ගෙව්වද? ඔය ටික ඕනනේ. නේද? එහෙනම් ඔන්න යෙදවුම් ටික අරගෙන ඔබ ක්‍රියාවලියකට භාජනය කරනවා. මේවා සටහන් කරනවා, වර්ග කරගන්නවා. මෙන්න ණයට ගෙනාවුවා, මෙන්න අත්පිට ගෙනාවුවා, මෙන්න ණයට විකුණපුවා. ඒ විදිහට වර්ග කරනවා. පස්සේ මේවා සාරාංශ හදනවා, විශ්ලේෂණය කරනවා. ඒ ටික කටපාඩම් කරන්න යන්න එපා. ඔන්න ඔය විදිහේ ක්‍රියාවලියකට භාජනය කළා අපි අර ලාභ අලාභ නැත්නම් මූල්‍ය තත්ත්වය වගේ තොරතුරු හදලා ඇල්මැති පාර්ශවයන්ට දෙන එකක් තමයි මේ ගිණුම් කරන ක්‍රියාවලිය ඇතුලේ වෙන්නේ. අපි ඔතේ එතන පල්ලෙහා තියෙන අර රෝල් ටිකක් තියෙන හිස් ඒක ලිව්වේ නෑ නේද? වගේ PDF එක පේන්න තියෙනවා නම් මේ ටික ලියලා නැවැත්තුවද? ඕක යටතේ අපි වාක්‍යයක් ලියන්න දුන්නේ නෑ නේද? සර් පොත එදා හම්බුන්නේ නැහනේ. ඔව් පොත කාටවත්ම දුන්නේ නෑ පුතේ. පොත කාටවත්ම දුන්නේ නෑ. නමුත් මම PDF එක දාලා කිව්වා පළවෙනි පාඩමට අපිට පොත ලොකු බාධාවක් වෙන්නේ නෑ. වා වෙනම කොලයක ලියන් යන්න. නමුත් පොත ඒ දාපු PDF එකත් බලන්න. එතකොට අදහසක් එනවනේ පොතෙත් යන්නේ මේකමයි කියලා. දැන් ඒ පොතත් උදව් කරනවා මේ නෝට් එක ලියද්දී දැන් ඔය ගිණුම් කරන ක්‍රියාවලිය කියන තැන ඉහළින් පොතේ සඳහන් වෙනවා මෙහෙම PDF එක බලපු කෙනෙක් දන්නවා. ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු හා සිද්ධීන් යම් ක්‍රියාවලියකට භාජනය කොට එහි අවසාන නිමැවුම වන ගිණුම් කරන තොරතුරු ව්‍යාපාරයේ ලාභ අලාභ මූල්‍ය තත්ත්වය ආදිය ව්‍යාපාරය පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ලබා දීමේ ක්‍රියාවලිය ගිණුම් කරන ක්‍රියාවලිය ලෙස හඳුනා ගනී කියලා තියෙනවා. හරිනේ? මං කියන දේ පැහැදිලි නේද? මට පොත දැනට ළඟ නැති වුණාට PDF එක හරවලා පොඩ්ඩක් බලන්න පුළුවන්. මේ ටිකත් සම්බන්ධ කරගෙනවා මේ ලියන්නේ. ඒ ටික දැන් එතකොට ඔයාලට කොහොම හරි අපි බලමු ඊළඟ සතියේ වෙද්දි පොත දී ගත්තොත් අන්න ඒ යටතේ පොතේ තියෙන ඒ හිස් තැනට මේ ටික ගෙනල්ලා ලියන්න පුළුවන් ඊළඟ. හරි. මට මෙච්චරක් කියන්නකෝ දැන් ඔයාගේ මේ මෙන්න මේ කියන කරුණු ටිකට පස්සේ මුකුත් ලිව්වේ නැද්ද? නෑ සර්. නෑ සර්. හොඳයි. අපි එහෙනම් ඒ ගැන නැවතත් අපි පොඩි තරුවක් දාලා ලියාගමු පොඩි පැහැදිලි කිරීමක් පහලින්. ගිණුම් කරන ක්‍රියාවලිය කියලා ලියපු තැන පහලින් ලියමු. මෙහෙම ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු හා සිද්ධීන් අපි ගනුදෙනු මොනවද සිද්ධීන් මොනවද කියලා මේ දැන් කතා කරනවා ඊළඟට බලමු ඒක වැඩිදුර දැනට ලියමු ගනුදෙනු හා සිද්ධීන් යම් ක්‍රියාවලියකට භාජනය කොට ගනුදෙනු හා සිද්ධීන් යම් ක්‍රියාවලියකට භාජනය කොට ලාභය හෝ අලාභය මූල්‍ය තත්ත්වය ලාභය හෝ අලාභය මූල්‍ය තත්ත්වය
මූල්‍ය තත්ත්වය. දැන් මූල්‍ය තත්ත්වය කියන එක දැන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න අපි ඉස්සරහට ඔක හරියටම හඳුනගමු. මූල්‍ය තත්ත්වය. වෙනි තොරතුරු එල්මැති පාර්ශ්වයන්ට ලබා දීම. එල්මැති පාර්ශ්වයන්ට ලබා දීම. එල්මැති පාර්ශ්වයන්ට ලබා දීම. ගිණුම් කරන ක්‍රියාවලියේදී නැත්නම් ගිණුම් කරන ක්‍රියාවලිය මගින් සිදු කෙරේ. ගිණුම් කරන ක්‍රියාවලිය මගින් සිදු කෙරේ. right හරි නේද ලියලා ඉවරයිනේ ගැටලුව තිබ්බනම් මට අහන්න ලියා ගන්න බැරුණා නම් මොනවා හරි දැන් මේ තුල මම කියන්නේ දැන් ඔයගොල්ලෝගේ අම්මා දවල්ට කෑම එක හදලා දෙන ක්‍රියාවලිය වගේ අපිටත් මේක තුලේ process එකක් තියෙන්නේ අම්මා නම් අර එළවලු ටික හාල් ටික පරිප්පු ටික අරගෙන තුන පහ ටික අරගෙන මේවා හොදලා ලිපේ තියලා හැඳි ගාලා එහෙම කෑම වේල හදා ගන්නවා වගේ අපි කරන්නේ කඩේ ගනුදෙනු හා සිද්ධීන් ටික අරගෙන වාර්තා කරලා වර්ග කරලා අවසානයේදී ලාභ අලාභ වගේ තොරතුරු ටිකක් හදාගන්න එක මේ දෙක සමානයි කියලා දෙන්නම් නේද හොඳයි මම එහෙනම් එනවා ඉස්සලා මේ යෙදවුම් කියන්නේ මොනවද ගිණුම් කරන්නේදී භාවිතයට ගන්න ගනුදෙනු කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න හරි ඔයාලා මේ ගනුදෙනු කියන වචනේ මීට කලින් අහලා තියෙනවද ගනුදෙනු අවුරුද්දට අන්න හරි ඉඳුරට නම් මතක් වුණා නේද අවුරුද්දට ඇත්තටම ඔයගොල්ලෝ දෙනු නෑනේ නේද කාටද ගිහින් දීලා තියෙන්නේ කියන පුළුවන් නම් සල්ලි ගනු විතරනේ යන හැමතැනීම අරගෙන එනවා ඒ නිසා ඒකට නම් ගලපෙන්නේ නෑ ගනු දෙනු කියන එක ඒකට හදාගන්න වෙන්නේ ගනු කියලා තමයි ව්‍යාපාරයක නම් ගනුදෙනු සිද්ධ වෙනවා. ඇත්තටම අවුරුද්දට ගනුදෙනු තමයි කරන්න තියෙන්නේ. right. අපි කඩයක් පැත්තෙන් ගත්තොත් ගනුදෙනු සිද්ධ වෙනවනේ. කොච්චර ගනුදෙනු වෙනවද බලන්න. දැන් නිකන් කීල්ස් එකක් කාගිල්ස් එකක් වගේ මතක් කරගත්තොත් ගනුදෙනු කෝටි ගාණක් දවසකට. හැබැයි ගමේ පොඩි කඩයක් මතක් කරගත්තොත් ඒකෙත් ගනුදෙනු 100 ගාණක් හරි වෙනවනේ. ඔය ගනුදෙනුවකට උදාහරණයක් මට කියන්න. කඩේ පැත්තෙන් හිතලා කියන්නේ ව්‍යාපාරයේ පැත්තෙන්. සාදි දීලා බාණ්ඩයම් දී ගැනීම. ඔව් අපි මෙහෙම හිතමු. දැන් ගෙවල් ළඟ තියෙන සිල්වර කඩේට කඩේ මුදලාලි විකුණන්න හාල් ගන්න එකනේ. රුපියල් 50000ක සහල් තොගයක් මිලදී ගැනීම. සල්ලි දීලා හාල් ගත්තා. එහෙම නැත්නම් අපි ඔක වාගේ පැත්තෙන් හිතුවොත් එහෙම ඔයා ගිහිල්ලා කඩේ මුදලාලිගෙන් සීනි කිලෝ එකක් අරන් එනවා. ගනුදෙනුවක්ද නැද්ද? ගනුදෙනුවක්. ඔව් ගනුදෙනුවක්නේ. දැන් එහෙමනම් ඕන ගනුදෙනුවකදී තව ඔය වගේ ඕනම ගනුදෙනුවක් ගත්තොත් වෙන්නේ ඒක රුපියල් වලින් මුදලින් මනින්න පුළුවන් ඒවනේ දැන් අපි කතා කරන්නේ කොහොමද? ගනුදෙනුවකදී වෙන දේ තමයි ව්‍යාපාරය සහ තවත් පාර්ශවයක් එක්ක සම්පත්වල හුවමාරු වීමක් සිද්ධ වෙනවා. right දැන් ඔයා කඩේට ගිහිල්ලා සීනි කිලෝ එක ගන්නවනේ අපි හිතමු ඉඳුවර රුපියල් 100ද සීනි කිලෝ එක දැන්. මට මතකත් නෑ අපි හිතමු රුපියල් 100ක් දීලා සීනි කිලෝ එකක් අරන් එනවා මුදලාලි. 120 ගාණක්. හරි 120 ගාණ හැලු. ඒ ගාණ දීලා 120 ගාණ දීලා ඉඳුවරගේ රුපියල් 120 ගාණ මුදලාලිට දීලා මුදලාලිගෙන් සීනි කිලෝ එකක් අරන් එනවා. දැන් ඉඳුවරයි මුදලාලි අතරේ මොනවා හරි හෝමාරු වුණානේ. නේද? ඒ හෝමාරු වෙච්ච දේවල් වලට මට කියන්න පුළුවන් තනි නමක් කියන්නේ මොකක්ද අපිට කියන්න පුළුවන් පොදු දෙයක්. ගනුදෙනු. නෑ ඒකට අපි ගනුදෙනුවක් කියලා කියනවා. මේ දෙන්න අතරේ හෝමාරුනේ මොනවද? මෙයා මුදලාලිට මොනවද දුන්නේ? සල්ලි. සල්ලි. මුදලාලිගෙන් මොනවද ගෙනාවේ? භාණ්ඩ. බණ්ඩ. ඔව් තොග මොනවද සීනි හරි. භාණ්ඩ තොග කමක් නැහැ. එතකොට භාණ්ඩ කියමු. එතකොට දැන් මේ දෙකටම කියන්න පුළුවන් තනි නමක් කියන්න. සල්ලි කිව්වත් සීනි නැත්නම් භාණ්ඩ කිව්වොත්
අපිට සම්පත් කියලා කියන්න පුළුවන්. සම්පත්නේ වටින දේවල්. එහෙනම් මේ ගනුදෙනුවකදී වෙන්නේ ව්‍යාපාරය සහ තවත් පාර්ශ්වයක් එක්ක මොනවා හෝ මාරු වීමද? සම්පත් හෝ මාරුයි. කොහොමද සම්පත් හෝ මාරු වීම. දැන් අපේ ගාන ගත්තොත් එහෙම වෙලා තියෙන්නේ මේ ඉඳුවරගේ සම්පත මුදලාලට දීලා මුදලාලගේ සම්පත ඉඳුවර අරන් ඇවිල්ලා තියෙනවා. දැන් මොකද්ද දීපු සම්පත ඉඳුවර? රුපියල් 120ක් කියමු නේද? 120ක් දුන්නා. අන්න ඉඳුවරගේ සම්පත ඒක. මුදලාලිගෙන් මොනවද අරන් ආවේ? සීනි. සීනි. ඔව් මේ දෙන්න මොන හරි හෝමාරු කරන් තියෙනවා නේද? සල්ලි සීනි. right. එහෙනම් දැන් ඔබට අවබෝධ වෙන්න ඕනේ මේ ඕනම ගනුදෙනුව සවුන්ඩ් එක මදිද? සිතුම් පබසර මට මෙසේජ් එකක් දානවා පබසර. ඔව්. සවුන්ඩ් මදිද? නෑ සර්. එහෙනම් ඔයාගේ ඩිවයිස් එකේ ප්‍රශ්නයක් වෙන්න ඕනේ සිතුම් පොඩ්ඩක් බලන්න. නෑ සර්. හරි. ඕගොල්ලෝ කියන මට කන පැලෙන්නේ නැහැ නෝ. හරි. එහෙම තියෙනවා නම් ඔයාගේ ඩිවයිස් එකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් පොදුවේ නම් මම එහෙම බලනවා. හරි. අපි මේක ඉස්සරහට යනවා. එහෙමනම් මේ බලමු. හරි මම මගේ වැඩේ යනවා. එහෙම කීප දෙනෙක් කම්ප්ලේන්ට් කරොත් මම ඒක ගැන කතා කරනවා. right. එහෙනම් ගනුදෙනුවකදී වෙන්නේ ව්‍යාපාරයේ තවත් පාර්ශ්වයක් එක සම්පත් හෝමාරු කරගන්න. සම්පත් හෝමාරු කරගන්න. ඕන ගනුදෙනුවක් කිව්වහම බොහොම සරලයි අදහස. හරිනේ? මේ පාර්ශ්ව දෙකක් ව්‍යාපාරය සහ තවත් පාර්ශ්වයක් සම්පත් හෝමාරු කරගෙන තියෙනවා. right. අපි ඉස්සරහට යමු. මෙන්න ව්‍යාපාරයක් සහ වෙනත් පාර්ශ්ව අතර සිදුවන සම්පත් හෝමාරු වීම. right. අපි එහෙනම් මේක ලියාගෙන ඉස්සරහට එමුද? මාතෘකාව ලියන්න පුතේ ගනුදෙනු කියලා. ගනුදෙනු. ඒ යටතේ අපි ලියාගමු ගනුදෙනුවක් කියන්නේ මොකක්ද කියන එක ඉස්සෙල්ලා. ලියන්න මේක වටිනවා ඔයගොල්ලන්ට පැහැදිලිව ලියාගන්න. ව්‍යාපාරයක් සහ තවත් පාර්ශ්වයක් අතර සිදුවන සම්පත් හෝමාරු වීම. සම්පත් හෝමාරු වීමක්. ව්‍යාපාරයක් සහ තවත් පාර්ශ්වයක් අතර සිදුවන සම්පත් හෝමාරු වීමක්. සම්පත් හෝමාරු වීම. හෝ සම්පත් හෝමාරු වීමක් හෝ ආර්ථික සිදුවීම්. ද ආර්ථික සිදුවීම් මම වෙනම පැහැදිලි කරන්නම්. ගනුදෙනු ලෙස හඳුන්වනු ලබයි. ගනුදෙනු ලෙස හඳුන්වනු ලබයි. right. එහෙනම් ව්‍යාපාරයක් සහ තවත් පාර්ශ්වයක් අතර සිදුවන සම්පත් හෝමාරු වීම හෝ ආර්ථික සිදුවීම් ගනුදෙනු ලෙස හඳුන්වනු ලබයි. දැන් ඔබට එහෙමනම් මේ සිග්නල් වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එහෙමනම් ගනුදෙනු වලට උදාහරණ කියන්න පුළුවන් වෙනවනේ. දැන් මට හිත කියන්නේ ව්‍යාපාරයේ තවත් පාර්ශ්වයක් එක්ක සිදු කරගන්න එහෙම සම්පත් හෝමාරු වීම වලට උදාහරණ. ව්‍යාපාරයේ සම්පතක් ගන්නවා මෙයාගේ සම්පත දෙනවා. එහෙම උදාහරණ මට කියන්න. එකක් කියවනේ රුපියල් 50000ක බඩු තොග මිලට ගැනීම. ඒ වගේ තව කියන්න බලන්න. අපි ලියමු නිදසුන් දාලා. එක එක ලියමු ලියන අතර කියන්න. ගනුදෙනු සඳහා උදාහරණ කියලා ලියලා එකක් අපි ලියමු. දිනයකුත් දාලා ලියමු. ඔයගොල්ලෝ දැනට ලියන්නකෝ මම පළවෙනි එක කියලා. ගනුදෙනු සඳහා නිදසුන් නැත්නම් උදාහරණ. අංක 1 ගනුදෙනු සඳහා නිදසුන් යටතේ අංක 1 2021 4/1 දින 4/1 මතකයි නේද විශේෂ දිනයක් ඕගොල්ලන්ට හරි වටින දවසක් කවද්ද 4/1 කියන්නේ පාස් නැහැ මෝඩයාගේ දිනේ 4/1 කියන්නේ අප්‍රේල් පළවෙනිදා අපිට ඒක වටින්නේ මොකද දන්නවද මෝඩයාගේ මෝඩයාගේ දිනේද මන් දන්නේ ඒක මේ අපිට ඒක වටින්නේ 4/1 තමයි සාමාන්‍යයෙන් අපේ අවුරුද්දක් පටන් ගන්න ඕගොල්ලන්ට අවුරුද්ද පටන් ගන්නේ කවද්ද
ඕගොල්ලන්ට අවුරුද්ද පටන් ගන්න කවුද සාමාන්‍යයෙන්? අවුරුද්ද කියන්නේ අවුරුද්ද වර්ෂයක් ආරම්භ වෙන්නේ කවුද? ජනවාරි බලන්නේ. ජනවාරි 11 වෙනිදානේ. හැබැයි ඉන්දුවරගේ අවුරුද්ද පටන් ගන්න කවද්ද? 4යි 1කින්. හරිද ඉන්දුවර? ඇයි එහෙම කියන්නේ? මේ මොඩේක දවසේ හින්දා නෙවෙයි. සාමාන්‍යයෙන් ජනවාරියකින් වුණාට අපි මේ ගිනුම් හදද්දී එහෙම එකක් තියෙනවා. ගිනුම් වර්ෂයක් පටන් ගන්න 4යි 1කින්. ඒක නිකන් මතක තියාගන්න ඕනේ වැදගත් ඒක කවුරු ඇහුවොත්. අපිට ගැටලුවක් නෑ. ඔක සාමාන්‍ය පෙළදී අපි ඉච්චර එලවන්නේ නෑ ඒක පස්සේ. හරි. මේ මම කියාගෙන ආවේ එතකොට ඔව් අපි දින එළියමු 2021 4යි 1 දින රුපියල් 50000ක භාණ්ඩ මිලදී ගැනීම. දිනයකුත් තියෙන බොහොම පැහැදිලිව තියෙන රුපියල් 50000ක භාණ්ඩ මිලදී ගැනීම. 50000ක භාණ්ඩ මිලදී ගැනීම. බයි තව මට ගනුදෙනු කියන්න ඕනේ දැන් ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ කියන ඒවා තමයි ලියා ගන්න දෙන්නේ. එච්චරයක් දන්නේ වෙන ගනුදෙනු දන්නේ නැද්ද ළමයි? කොහොම? බලමු තව මෙසේජ් එකක් එනවා. ලියලා එවනවා. ඔය තියෙන හසිත් මා කියන 3000ක විදුලි බිල ගෙවීම. හරි. අපි ලියමු. ඔන්න මෙතන මේ ලියවෙනවා එක එක ඒවා. හරි අපි ලියමු මෙහෙම. ගලියුනේ 2021යි 5යි 10 දින කැමති දිනයක් ලියා ගන්න. විදුලි බිල රුපියල් 5000ක් ගෙවීම. හසිත්ම තමයි කිව්වේ ඒ උදාහරණ. විදුලි බිල 5000ක් ගෙවීම. හා විදුලි බිල 5000ක් ගෙවීම. ලස්සන උදාහරණයක් කියලා දෙන විහඟ අවශාන. දැන් දෙන්නේ කොත්තුවක් ගැනීම නේද? රුපියල් 300කට කොත්තුවක් ගන්න එක හරි හොඳයි. මේකත් ඒක. මෙත් හරි මෙත් නියවුල නැහැ එහෙම වෙනවා හිතපු ගමන්. නේද? පොඩි පොඩි වැරදීම් ඔයගොල්ලෝ අතින් එනවා. ඒක ගැටලුවක් නැහැ. අපි යමු මේ දැන් මේක පොතේ ගනුදෙනු කියද්දී ඔයා ව්‍යාපාරයේ පැත්තෙන් කියන. ඔයාගේ හරියටම හරි මේක වැරද්දක් නැහැ. මට වැරදි කියන්නේ නැද? රුපියල් 300ක් දීලා කොත්තුවක් ගත්තා නැත්නම් රුපියල් 20ක් 15ක් දීලා ප්ලේන් ටියක් බිව්ව ගනුදෙනු තමයි. නේ නමුත් දැන් අපි එන්න හදන ව්‍යාපාරවල ලාභ පාඩු හොයන පැත්ත නිසා ඔයා හිතන්න කඩේ පැත්තට එන්නේ චුට්ටක්. ඔයා කඩේ වෙන්නේ. අර පොඩි කාලේ කියන්නේ මම ගුරුල්ලෙක් වුණා නම් කියලා එහෙම නේද? මෙහෙමයි මම අහස පුරා අපි ආඹනවා. ඒ පළතුරු කඩන් අර ඒ වගේ පොඩි කාලේ මතකද? දැන් ඒ විදිහට ඔයා හිතන්න මම කඩයක් වුණා නම් කඩේ පැත්තෙන් හිතන්න. මම ව්‍යාපාරයක්. මේ ගෙවල් ළඟ තියෙන සිල්ලර කඩේ මතක් කරගන්න. ඒකේ වෙන ගනුදෙනු තමයි මේ අහන්නේ. කො. ඔනේ දෙකක් අපි ලිව්වා නේද? තව දෙකක් විතර ලියන්න. කිය? පාන් මිලදී ගැනීම. අන්න හරි. කඩේට පාන් ගෙනවා. එතකොට අපි මේ වෙලාවේ මම මේ වචනේ කියලා දෙන්නම්. කඩේට ඕන පාන් පාන් කිව්වහම තව වර්ග දෙන පාන්, ගෙම්බුල, මාළු පාන්, ගල්බනිස්, දියන් මොනවද තව තියෙන්නේ? ඒ තියෙනවනේ වර්ග. ඒ මොනවා ඒ ඔය සෝටිස් ඒ මොනවා ගෙනාවා? කඩේට බිස්කට්, එළවලු, හාල්, සීනි, පරිප්පු, කව්පි, උඹලකඩ, කොත්තමල්ලි මේ කියන මොනවා ගෙනාවත් කඩේට විකුණන්න ගේන බඩු වලට අපි තනි නමක් කියනවා. අද ඉඳලා මතක තියාගන්න මේක මාරු කරන්නේ. කඩේට විකුණන්න බඩු ගේනවා නම් ඒ බඩු ගේනවට සහ ගෙනාවහම මේවට තනි නමක් කියනවා අපි ගිණුම් කරන්නේ. හරිද? දන්නවද ඒකද? විකුණන්න බඩු ගෙනාවහම ඒවට කියන්නේ මොනවා කියලාද? දැන් කඩේ ඇතුලේ තියෙනවා විකුණන්න තියෙන හාල් ටික, පරිප්පු ටික, සීනි, ඔය පාන්, ඒ තියෙන ඔක්කොමටම කියන පොදු නමක්. මොකද්ද කියන්නේ? බාණ්ඩ නෑ බාණ්ඩ කියන්නේ නෑ. ඒක වැරදි නෑ. නමුත් අපි ගිණුම් කරන්නේ හසිත්ම මට උත්තරය වල දෙනවා. අනිත් කට්ටිය කවුරුද කියන්න බලන්න තව. බාණ්ඩ වගේ නමක් තමයි. සිල්ලර බඩු නෑ. නෑ මෙතන. සිල්ලර බඩු ඒ අදහස් තියෙන සනිතෝ කියනවා විකුණුම් බඩු නෑ. විකුණුම් බඩු නෙවෙයි. එක්කෙනා හරි උත්තරේ මම තව බලන් ඉන්නවා. කියන්න බලන්න. නිකන් ගෙස් කරලා කියන්න. අනුමාන කරලා කියන්න. විකුණන්න තියෙන බඩු වලට කියන්නේ. දැන් ඒක දැන් සිල්ලර කඩේ නම් හාල් පරිප්පු සීනි ඔය කියන ඔක්කොටම කියනවා. දැන් රෙදි කඩේ විකුණන්න තියෙන්නේ. රෙදි කඩේ හාල් පරිප්පු සීනි විකුණන්න නෑ. රෙදි කඩේ මොනවද විකුණන්න තියෙන්නේ? එලි. මොනවද? ගවුම්, කලිසම්, සාය, හැට්ට, අරව මේව විකුණන්න තියෙනවනේ හරි. ඒ මොනවා වුණත් ඒවටත් කියන්නේ මේ නමමයි. ඉතින් කාර් සේල් එක නම් විකුණන්න තියෙන කාර්. ඒ විකුණන්න තියෙන බඩු වලට අපි ලස්සන නමක් කියනවා.
එක්කෙනයි මට තාම උත්තරේ. විකුණු නෑ විකුණුම් නෙවෙයි. ඒ විකුණනකොට විකුණුම් කියනවා. තරුෂි කිට්ටුවෙන් ගිහින් තියෙනවා. විකුණන්න තියෙන ඒවට කියන නම මොකද්ද කඩේට? කියන්නකෝ. ඔය ලියන ඒවා කියන්නකෝ. මලීෂා කියන්නේ. ඔව් ජනි. වෙළඳ භාණ්ඩ. ඔව් වෙළඳ භාණ්ඩ කියන එකත් වැරදි නෑ. වෙළඳ භාණ්ඩ කියලාත් අපි කියනවා. විකුණන්න තියෙන බඩු වලට කියන නම තමයි තොග. හොඳට මතක තියාගන්න. ඔයගොල්ලෝගේ මට්ටමේදී ඒ ඇති. උසස් පෙළදී නම් ඕකට වෙනම නිර්වචනයක් තියෙනවා. කවුරු හරි අයියලා අක්කලා ඉන්නවා නම් අහගන්න තොගවල නිර්වචනය මොකක්ද කියලා. හරි. හොඳට මතක තියාගන්න. එහෙනම් කඩේ විකුණන්න තියෙන බඩු වලට අපි තොග කියලා කියනවා. එහෙනම් ඊට පස්සේ රෙදි කඩේ විකුණන්න තියෙන රෙදි වලට කියන්නේ තොග. සිල්ලර බඩු කඩේ ඔය පාන්ද, චොක්ලට්ද, පරිප්පුද, හාල් මැස්සද, උඹල කඩද ඒ ඔක්කොටම කියන නම පොදු නම තමයි තොග. විකුණන්න තියෙන භාණ්ඩ වලට කියන්නේ තොගන මතක තියාගන්න. හරි. එමන් දැන් ඔයගොල්ලෝ අර කලින් කිව් එක වෙනකොට ලියන්න පුළුවන් ඕනනම් 2021 කැමති දිනයක් දාගන්න. 5/15 දින රුපියල් ලක්ෂයක තොග මිලදී ගැනීම. දැන් කවුරුත් දන්න තොග ගේන්නේ මොකටද? විකුණන්න. ඒක පැත්තක ලියලා තියාගන්නවා. තොග කියන්නේ විකුණන්න තියෙන භාණ්ඩ කියලා. ඒක වෙනම පැත්තකින් ලියලා තියාගන්න. ඉදිරියේදී මම තොග කියනකොට මොකද්ද කියලා තේරෙන්න ඕන. හරි. එහෙනම් ඔයගොල්ලෝ ලිව්වා. හරිද? රුපියල් ලක්ෂයක තොග මිලදී ගැනීම. කැමති දිනයක් දාගන්න. දැන් මට මේකත් ඇත්තටම කියන්න අමතක වුණා. ඔයාලට පුළුවන් ද කියන්නේ ව්‍යාපාරයක ඇත්තටම ඉස්සෙල්ලම පළවෙනිම ගනුදෙනුව මොකද්ද සිද්ධ වෙන්නේ? පුළුවන් නම් හිතන්න බලන්න. භාණ්ඩ මිලදී ගැනීම. නෑ භාණ්ඩ මිලදී ගන්නත් කලින් ඉස්සෙල්ලම වෙන්න ඕන මොකද්ද? කඩේ හදන. කඩේ හදනවා. හා අපි හිතමු මෙහෙම දැනට ඔය කියන එකේ වැරද්දක් නෑ තමයි. දැන් හදපු කඩයක් දැන් කුලියට අරගෙන මං කඩේ පටන් යනවා. ඉස්සෙල්ලම වෙන ගනුදෙනුව තමයි ඉතින් අයිතිකාරයා මේ කඩේ පටන් ගන්න සම්පත් දෙන්න ඕනේ. ඒක සල්ලි ඒක ගොඩනැගිල්ලක් නැත්තම් මොන හරි දෙන්න බෑ. අපි ඒකට කියනවා ප්‍රාග්ධනය. ලියාපදිංචි කිරීම ගනුදෙනුවක් නෙවෙයි. ඒකට සල්ලි යන්න පුළුවන්. එහෙම වුණොත් ඒක ගනුදෙනුව. අයිතිකරු ප්‍රාග්ධනය දාන්න ඕනේ. ඔක තමයි වෙන සාමාන්‍ය පළවෙනි ගනුදෙනුව. ව්‍යාපාරයක් පටන් ගන්න අයිතිකරු ප්‍රාග්ධනය යොදවන්න ඕනේ. රයිට් අපි පස්සේ කතා කරමු. ඒතර බැංකුවෙන් ණයක් ගත්තොත් අනේ ඒකත් ගනුදෙනුවක්. ඔබට ඕන ලියන්න පුළුවන් එකක්. රුපියල් ලක්ෂ 2ක ණයක් බැංකුවෙන් ලබා ගැනීම. 2021 6/10 රුපියල් ලක්ෂ 5ක ණයක් බැංකුවෙන් ලබා ගැනීම. දිනය ලියන්න හරි වැදගත් වෙයි අපිට. ඔව් මේ වගේ. රුපියල් ලක්ෂ 3ක 3000ක බැංකු ණයක් කියලා තියෙනවා. ලක්ෂ 5ක දන්නවනේ ලියන්න 500.3යි. 500,000යි කියන්නේ ලක්ෂ 5යි. ලක්ෂ 5ක බැංකු ණයක් ලබා ගැනීම. හරි එහෙනම් දැන් ගනුදෙනු ගැන ඔබට තේරෙනවා. දැන් බලන්න ওই ගනුදෙනු වලදී හැමතිස්සෙම වෙන්නේ සම්පත් හුවමාරු වෙනවා. දෙවිගොල්ලෝ අතරේ සම්පත් හුවමාරු වෙනවා. right. අනිවාර්යෙන් දිනේ ලියන්න. ඔව් එහෙම හොඳයි කවුමිනී මොකද මේ දැන් ඔයා ගනුදෙනුවක් ගැන ලියද්දී අපිට ඉදිරියේදී වුණත් ඒ ගනුදෙනුව සිද්ධ වෙන දිනය හරි වැදගත් වෙනවා. මොකද අපි ওই ලාභ හොයද්දී නිසා දැන් ඉඳලම අපි ඒක හරියටම ලියමු. විභාගෙට උනත් ගනුදෙනුවකට උදාහරණයක් ඇහුවොත් දිනය වටිනාකම සිද්ධිය ලියන්න. ඒ කියන්නේ 2021යි 6යි 1 දින රුපියල් 50000ක ඒතර වටිනාකම ලියන්න. තොග මිලදී ගැනීම. එතකොට බලන එකාට තේරෙනවා හා මේ විකුණන්න බඩු ගෙනල්ලා මෙන්න මේ දවසේ මේ ගානේ කියලා. මේකේ අඩුවක් නැහැ එතකොට. හොඳයි. ඒත් එකම විශේෂයෙන් දැනගන්න ඕන අපි මේ ගිණුම් කරන්නේදී සැලකිල්ලට ගන්නේ මුදල් මෙයයි මූල්‍ය ගිණුම් කරන්නේ. මුදලින් කියන්න පුළුවන් මුදලින් මැනිය හැකි ගනුදෙනු විතරයි. මුදලින් මනින්න බැරි ස්වභාවය අපි සැලකිල්ලට ගන්න අපි ඒක වෙනම ඉස්සරහට කතා කරමුකෝ. ඔව් මට දැන් ඔයාලට විශේෂයෙන් කියන්න ඕන මේ සිද්ධීන් කියන වචනේ ළඟට. හරිද? ඒ ගැනත් අපි දැනගෙන යමු. දැන් ගනුදෙනු කියන එක ගැන අවබෝධයක් තියෙනවා. ඊළඟ කොටසට එන්න කලින් අපි සිද්ධීන් කියන එක කතා කරලා දැන් මේක වෙන් කරන්න තරම් ඔබගේ ප්‍රශ්න අහන්නේ නැහැ. නමුත් අපි දැනගෙන යමු.
දැන් ගනුදෙනුවක් කියන්නේ මොකද්ද? සිද්ධියක් කියන්නේ මොකද්ද? අපි කලින් කිව්වනේ ව්‍යාපාරයක් සහ තවත් පාර්ශ්වයක් අතර සිදුවන සම්පත් හෝමාරු වීම හෝ ආර්ථික සිදුවීම් සිද්ධීන්. මේ සිද්ධියකට එක උදාහරණයක් මම කියන්නකෝ මෙහෙම හිතන්න. දැන් මේ දෙනක වෙනස තමයි ගනුදෙනුවකදී ඔව් භාණ්ඩ තොගයක් විනාශ වීම හසිත හරියට හරි සිද්ධියක්. ගනුදෙනුවකදී වෙන්නේ ව්‍යාපාරයේ තව එක්කෙනෙක් එක තවත් පාර්ශ්වයක් එක සම්පත් හෝමාරු කරගන්නවානේ. ඒක අපිට උදව් වෙනවා ලාභ පාඩු හොයන්න. ඒක උදව් වෙනවා. විදුලි බිල ගෙව්වද, භාණ්ඩ ගෙනාවද, භාණ්ඩ විකුණුවද, ඒවා අපිට ලාභ පාඩු කියන තොරතුරු හදන්න උදව් වෙනවානේ. ඒ නිසා මේකට යොදව ගන්න වැඩි. දැන් ඊළඟට සිද්ධියක්. මෙහෙම හිතන්න. දැන් කඩේ රුපියල් 10000ක් වටින භාණ්ඩ තොගයක් අර විකුණන්න තියෙන තොගේ, දැන් තොගේ මතක් වෙන්න ඕනේ. තොගේ කියන්නේ මේ දන්නව නේද? තොගේ විකුණන්න තියෙන බඩු. ඒතර ඒ ව්‍යාපාරයේ තියෙන තොග වලින් කොටසක් අපි හිතමු ගම් වතුරක් ඇවිල්ලා හානි වෙනවා. ගින්නකින් හානි වෙනවා. නැත්තම් සත්තු ටිකක් ඇවිල්ලා මේක කාලා ගිහලා ගුල්ලෝ කාලා ගිහලා. එහෙම වුණොත් එහෙම මීයක් ඇවිල්ලා මේ බඩු තොගේ මොනවා ටිකක් කාලා ගිහලා. එතකොට ඒක ගනුදෙනුවක්ද සිද්ධියක්ද? සිද්ධියක්. දැන් ගනුදෙනුවකදී උනේ සම්පත් හෝමාරු කරන්නේ නේද? මුදලාලි සම්පතක් දුන්නා ආයේ යාගින් සම්පතක් ගත්ත එහෙම එකක්. දැන් අර මී ඇවිල්ලා ව්‍යාපාරේ තියෙන කඩල ටික කාලා ගියාට පස්සේ දැන් ඕක මීයත් එක්ක මුදලාලි මොනවද හෝමාරු කරගත්තේ නෑනේ. ඒක සිද්ධියක්. ඒක අපිට ගනුදෙනුවක් කියන්න බෑ. ඊට පස්සේ ගම් වතුර ඇවිල්ලා කල්ලිකුත් වීම ඔව් ඒකත් හරි. කල්ලිකුත් වීම නිසා මෙන්න මෙච්චර හානියක් සිද්ධ වෙනවා. හරියටම හරි. ව්‍යාපාරයේ බඩු තොගය ගින්නෙන් හානි වෙනවා. හරියටම හරි. දැන් එහෙම නැත්නම් මේ වගේක් අපි හිතමු මහා මේ ගම් වතුරට වෙනවා. හරි ගම් වතුරට ඇවිල්ලා භාණ්ඩ තොගයක් නැත්නම් ව්‍යාපාරයේ කොටසක් මැෂින් එකක් තරාදියක් ඒව හානි වෙනවා. ඒ ඔක්කොම සිද්ධීන්. ඒතර ඒවත් පාඩුවනේ දැන් තේරෙනවද ඔයාලට? එක ලාභයි එක පාඩුයි. නැත්නම් විතර ඔය ලාභ වෙන්නත් පුළුවන්. ඒකට ඒ නිසා මේ ව්‍යාපාරයේ ලාභ පාඩු හොයන්න ඔන්න ඔය වගේ ආර්ථික සිදුවීමොත් අපිට ගන්න වෙනවා. ඒකයි අර කියන්නේ සම්පත් හෝමාරු වීම හෝ ආර්ථික සිදුවීම. ඔබට වෙනමම ඇහුවොත් සිද්ධීන් වලට උදාහරණ ටිකක් අපි ඒකත් ලියලා තියාගමු. ලියන්න මෙහෙම. සිද්ධීන් වෙන් කරලා දෙන්නම්. සිද්ධීන් සඳහා නිදසුන්. එක වෙනම පාඩම් කරන්න ඕනේ. මේවත් අපි යොදා ගන්නවා. ලියමු 2021 5/15 රුපියල් 20000ක තොගයක් ගින්නෙන් හානි වීම. දැන් තොග කිව්වහම දන්නවා විකුණන්න තිබ්බ බඩු ටික තමයි. රුපියල් 20000ක තොග ගින්නෙන් හානි වීම. දැන් ගිනිගෙන හානි වීම. හරි. දැන් තවත් මෙහෙම වෙන්න පුළුවන්. තව එක උදාහරණයක් මම කියන්නම් සිද්ධියකට. දැන් ව්‍යාපාරේ බලමු. මොගොල්ලොත් උත්තර එවනවා. ඔව් මට මේක මේ පැහැදිලිව දන්නවද බොල් නයි කියන්නේ මොකක්ද කියන එකේ අදහස දන්නවනම් මට උත්තරයක් දෙන්න හොඳයි. මෙත්මි මට කියලා තියෙන්නේ. මම ඒක පැහැදිලි කරලා ඉන්නම් නේද? දැන් හිතන්න ඔබේ කඩයක් තියෙනවා. හැමදෙස්සෙම ගනුදෙනු පැත්තෙන් හිතන්න ඔබට ව්‍යාපාරයක් තියෙනවා කියන තැන හිතන් යන්න. එතකොට මේක මේ වැඩේ ලේසි. ඔබ ව්‍යාපාරේ ගනුදෙනු කරු පැත්තෙන් හිතන්න අපිට accounting ටිකක් අපහසු වෙයි. දැන් ඔයාගේ කඩෙන් රුපියල් 10000ක තොග විකුණුවා කියලා හිතන්න. දැන් අපි හිතමු ඉන්දුවරගේ කඩෙන් රුපියල් 10000ක තොග විකුණනවා විහඟට. ඉන්දුවරගේ කඩෙන් රුපියල් 10000ක තොග විහඟට විකුණනවා. දැන් එතකොට ඉන්දුවරට විහඟගෙන් සල්ලි ලැබෙන්න ඕනද නැද්ද? මොකද කියන්නේ? ඉන්දුවරගේ කඩෙන් රුපියල් 10000ක භාණ්ඩ විකුණනවා විහඟට. දැන් ඉන්දුවරට විහඟගෙන් සල්ලි ලැබෙන්න ඕනද නැද්ද? ණයට විකුණන්නේ. ප්‍රශ්න පැහැදිලි නෑ. ඉන්දුවරගේ කඩෙන් විහඟට භාණ්ඩ විකුණනවා රුපියල් 10000කට. දැන් ඉන්දුවරගේ කඩේ පැත්තෙන් ඕගොල්ලෝ හිතන්න. දැන් එතකොට විහඟගේ ණයට විකුණුවේ. ඒ අනාගතයේදී විහඟගෙන් සල්ලි ලැබෙන්න ඕනනේ ඉන්දුවරගේ කඩේට. කීයද ලැබෙන්න ඕන?
වහන් ඉඳලා නැහැ. මම වහෙනවද? 10000 10000ක් ලැබෙනවා. ලැබෙන්න ඕන. දැන් එතකොට ඉඳුවරට විහිඟ කියන්නේ සම්පතක්නේ දැන්. 10000ක් වටිනවනේ. විහිඟට මොන හරි වුණොත් එහෙම රුපියල් 10000ක් පාඩුයිනේ ඉඳුවරට. මොන හරි වුණොත් කියන්නේ අපි හිතමු මෙහෙම දෙයක් වෙනවා. ඉඳුවරගෙන් ගිහිල්ලා මේ සල්ලි ඉල්ලනකොට විහිඟ ඉඳුවර ගිහිල්ලා විහිඟගෙන් සල්ලි ඉල්ලනකොට විහිඟ පිස්සු නටන්න පටන් අර ගන්නවා දැන්. ඒ කියන්නේ එයා අර සාමාන්‍ය තත්ත්වේ නැහැ. මේ මානසික රෝහලකට ගෙනියන්න තත්ත්වේ උදා වෙලා. එහෙම වුණොත් එහෙම දැන් මෙයාගේ කඩේට කීයක් පාඩුද ඉඳුවරගේ කඩේට? 10000 10000 පාඩුයි. හම්බෙන්න තිබ්බ 10000 නැතු වෙනවා. දැන් අර ව්‍යාපාරයක් ණයට බාණ්ඩ විකුණුවාම එතකොට ඒ වත්කමක් ඇති වෙනවනේ. ලැබෙන්න තියෙන පුද්ගලයා වත්කමක් වෙනවා. එයා සම්පතක්. දැන් ඒකට කියන නම දන්නවද? ඔව්. එයාට කියන්නේ ණය. දන්න කට්ටිය කියන්න බලන්න ණය. ණය ගනුදෙනු. නෑ මං අහන්න බදෙන්නේ එහෙම. ඔයාගේ කඩයක් තියෙනවා. ඔයාගේ කඩෙන් මම බාණ්ඩ මිලට ගන්නද? මම ගන්නවා. එතකොට රුපියල් 10000ක බඩු. දැන් ඒතර ඔයාට මාව කොච්චර වටිනවද? 10000ක් වටිනවනේ. අන්න හරි. උත්තරයක් එවනවා. ණය ගැතිය. හොඳට මතක තියාගන්න. පටලවා ගන්න එපා. ඔබ කාට හරි බාණ්ඩ විකුණුවා නම් එයාගෙන් මුදල් ලැබෙන්න තියෙනවා. එයාට කියන ණය ගැතිය. හරි. එහෙම මේ ණය ගැතියකින් ලැබෙන්න තිබ්බ වටිනාකම අපි හිතමු අර වගේ මොන හරි හේතුවක් නිසා නොලැබෙනවා නම් අනේ ඒකට කියනවා බොල් ණය වෙනවා. ණය ලැබෙන්නේ නැහැ. ණය බොල් වෙනවා. ඒක සිද්ධියක්. ඒක සම්පත් හෝ මාරු කරගත්ත නෙවෙයිනේ. හම්බෙන්න තිබ්බ ණය මුදල නොලැබී යනවා. අපි ඒකත් ලියමු. අපි කෙටියෙන් ලියමු 2021 6/15 දින රුපියල් 20000ක ණයගැති ශේෂයක්. රුපියල් 20000ක ණයගැති වටිනාකමක්. තාම තේරෙන්නේ නැහැ නේ ශේෂ ණයගැති වටිනාකමක්. බොල් ණය බවට පත්වීම. බොල් ණය බවට පත්වීම. ඔව් කැමති දිනයක් දාගන්න. ඉස්සෙල්ලම 2021 6/15 දින වෙන්න පුළුවන්. කැමති දිනයක් දාගන්න. ව්‍යාපාරයට ලැබිය යුතු රුපියල් කැමති ගාන 50000 නැත්නම් 20000ක ණයගැති වටිනාකම ලැබෙන්න තිබ්බ ණය. රුපියල් 20000ක ණයගැති වටිනාකම. දැන් ණයගැතිය කියන කෙනා ඔබට තේරෙන්න ඕන. ඔයගේ කඩෙන් බඩු විකුණලා ඔගෙන් සල්ලි හම්බ වෙන්න තියෙනවා. ණයගැති වටිනාකම නොලැබී යාම නැත්නම් බොල් ණය බවට පත් වීම. ඔකට අපි කෙටියෙන්ම කියන්නේ බොල් ණය කියලා තමයි ඉස්සරහට. අනේ ඒක සිද්ධියක්. ගනුදෙනුවක් නෙවෙයි. ඒ අපි පොදුවේ ගනුදෙනු සිද්ධීන් එකට කතා කරනවා අදින් පස්සේ හරිද? දැන් ඉස්සරහට තර්ක කරන්න එපා. හා ඒක සිද්ධියක් ගනුදෙනුවක් නෙවෙයි කියලා. නෑ අපි දැන් මෙතෙන්දි මේ ගනුදෙනු හා සිද්ධීන් කියලා බෙදාගත්තට අදින් පස්සේ මම ගනුදෙනු කියනකොට ඔන්න ඔය වර්ග දෙකම ඇතුළත්. ගනුදෙනු කියන එක ඇතුලේ ගනුදෙනුත් තියෙනවා. සිද්ධියනුත් තියෙනවා. නමුත් ඔබට දුන්නාම ඒක වෙන් කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි ගනුදෙනු සහ සිද්ධීන් දන්නවා. අපි මේගොල්ලෝගේ තියෙන ලක්ෂණයකුත් තියෙනවා. අපි ඒකත් ලියාගෙන ඉස්සරහට යමු. මේක පාට මාරු කරලා ලිව්වත් කමන්නේ. මෙන්න මේ යටින් මං හරියක් දාලා ලියපේ. අපි මේ ගිණුම් කරන්නේදී සැලකිල්ලට ගන්නේ මුදලින් මනින්න පුළුවන් ගනුදෙනු ගැන විතරයි. මුදලින් මනින්න බැරි ගනුදෙනු ගැන අපි සලකන්නේ නැහැ. ඒ කියන්නේ මුදලින් වටිනාකම අගය කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් ඔන්න මම කියන්නම්කෝ. ඔයාගේ කඩේට වට බුක් ෂොප් එකක් තියෙනවා. ඔයාගේ කඩේට අරන් එනවා රුපියල් ලක්ෂ 2ක ෆොටෝකෝපි මැෂින් එකක්. දැන් මේක ගනුදෙනුවක්ද නැද්ද? වැඩේට සම්බන්ධ මේක හරි සංයමයෙන් යන්න ඕන. හොඳ අවධානයෙන් අහගෙන ඉඳලා මට උත්තර දෙන්න. කඩේට අරන් එනවා රුපියල් ලක්ෂ 2ක් වටිනා ෆොටෝකෝපි යන්ත්‍රයක්. මොනවාද? ඡායා පිටපත් යන්ත්‍රයක්. ගනුදෙනුවක්ද නැද්ද? ගනුදෙනුවක්. ඔව් ගනුදෙනුවක්. මුදලින් මනින්න පුළුවන් රුපියල් ලක්ෂ 2යි කියලා මැන ගන්න පුළුවන්. රුපියල් වලින් කියන්න පුළුවන්. ඊළඟට වෙන ප්‍රශ්න. ඒක තොගද?
ඡායා පිටපත් යන්ත්‍රය කියන්නේ තොගද? මේ නෑ. නෑනේ. එයා විකුණන්න තියෙන එක. නෑ. ඒක විකුණන්න නෙවෙයි ඕන නෑ. විතර ගන්න. අන්න හරි. ඒකට තොග කියන්න බෑ. හරිනේ? හරි. ඒකේ තොග වෙන්නේ මොනවද? පෑන්, පැන්සල්, අර විකුණන්න තියෙන half sheet ඒව තමයි යාගේ තොග වෙන්නේ. අපි ඒක වෙනම බලමු. දැන් මගේ කතාවට එන්න. දැන් මේ හරි. ලක්ෂ 2ක ඡායා පිටපත් යන්ත්‍රයක් ගෙනාවා. ඒක ගනුදෙනුවක්. right දැන් ඊළඟට ඔය මැෂින් එකේ වැඩ කරන්න මුදලාලි දන්නේ නැහැ. මොකද වැඩ කරන්න ෆොටෝකොපි මැෂින් එකේ ෆොටෝකොපි ගහන්න දන්න ගෑනු ළමයෙකුත් කඩේට අරන් වැඩට බඳව ගන්න සේවිකාවක් සේවකයෙක් කියමු. වැඩේට බඳව ගන්න. ඒකත් ගනුදෙනුවක්ද? නෑ. ඉතින් දෙකම සම්පත්නේ. දැන් මුලිනුත් භෞතික සම්පතක් අපි කියනනේ භෞතික සම්පතක් කියලා. දෙවෙනි එක මානව සම්පතක්. කාර්ය තරග කරන්න පුළුවන්. ෆොටෝකොපි මැෂින් එක ගෙනාවන් ලිව්වා. ඒවා සේවකයා බඳවා ගත්තාම ලියනවද? ලියන්නේ. ඇයි ඒ ලියන්නේ නැත්තේ? එයාට මුදලාලිට ශ්‍රමයන් නිසා. නෑ මිනිස් ශ්‍රමයම නෙවෙයි. මුදලාලිට කියන්න පුළුවන්ද මෙහෙම? මම ලක්ෂ 10ක් වටිනා සේවකයෙකු බඳවා ගත්තා. එහෙම කියන්න පුළුවන්ද? ඒක මුදලින් අගය කරන්න බෑ අපිට. මට තේරෙනවද ඒක? ඒ කියන්නේ මුදලින් මනින්න බැරි නම් මුදලින් කියන්න බැරි දේවල් අපි ලියන්නේ නෑ. මූල්‍ය ගිණුම් කරන්නේනේ. මුදලින් මැනිය හැකි මූල්‍යමය වශයෙන් මනින්න පුළුවන් ඒවා විතරයි දෙන්නේ. එහෙනම් ගනුදෙනුවලදී මතක තියාගන්න. මුදලින් අගය කළ නොහැකි දේවල් අපි ලියන්නේ නැහැ. right. ඒ නිසා මේක නෝට් එකක් දාලා තියාගන්න. ගිණුම් කරන්නේදී සැලකිල්ලට ගනු ලබන්නේ වටිනාකම මුදලින් මැනිය හැකි ගනුදෙනු පිළිබඳව පමණි. පඩි ගෙවනකොට ගජිත් වෙනම ලියනවා. ගජිත් අහන්නේ පඩි යනවා කියලා. ඔව් ඒක වෙනම ලියනවා. දැන් එයාට වැටුපක් ගෙවන එක තව කතාවක්. ඒක වෙනමම ලියනවා. ඒක ගනුදෙනුවක් විදිහට ලියනවා. වැටුප් ගෙවීම කියන්නේ. හරි නේද? ගිණුම් කරන්නේදී සැලකිල්ලට ගනු ලබන්නේ වටිනාකම මුදලින් මැනිය හැකි ගනුදෙනු පමණි. ලියලා ඉවරද ඒක? ඔව්. තව විශේෂ දෙයක් ඔයාලට කියන්න ඕන. මේ ව්‍යාපාරවල ගනුදෙනු සිද්ධ වෙන්නේ සල්ලි වලට විතරමද? නෑ. තව කොහොමද සිද්ධ වෙන්නේ? ණයට. ඔව් ණයටත් සිද්ධ වෙනවානේ. එහෙනම් ඔය චෙක්පත් නේද? චෙක්පත් කියන්නේ මුදල් තමයි අපිට. චෙක්පත් කියන්නේ ඉතින් මුදලක් නේ. එයා පිළිගන්නවා නම් එයාට ඒක සල්ලි ලැබිලානේ. හරිද? ඒකත් මුදලක් කියලා චෙක්පත් කියන්නේ මුදල් විශේෂයක්. අපි මෙහෙම හිතමු. ව්‍යාපාරයක සිදු වෙන්න පුළුවන් ගනුදෙනු ප්‍රධාන ආකාර දෙකකට. එකක් තමයි අත්පිට ගනුදෙනු. අත්පිට කියන්නේ අර සල්ලි වලට. දැන් කඩේ මුදලාලට රුපියල් 50000ක භාණ්ඩ ගේන්න පුළුවන්. 50000 මුදල දැන් දීලා භාණ්ඩ ටික අරන් යනවා. ඒකත් ගනුදෙනුවක්. දැන් කවුරු හරි හිතන්න පුළුවන්නේ ණයට ගෙනාවොත් ගනුදෙනුවක් නෙවෙයිද කියලා. නෑ ණය ගනුදෙනු. මුදලාලි භාණ්ඩ තෝගේ දැන් අරන් එනවා. එයා කියන පස්සේ සල්ලි දෙන්නම් කියලා. ඒකත් ගනුදෙනුවක්. ඒක ණය ගනුදෙනුවක්. අපි ඊගෙනත් පොඩි සරහනක් දාගමු. පොඩි මාතෘකාවක් ලියා ගන්න ගනුදෙනු යටතේම අත්පිට ගනුදෙනු සහ ණය ගනුදෙනු කියලා. අත්පිට ගනුදෙනු සහ ණය ගනුදෙනු. අත්පිට ගනුදෙනු සහ ණය ගනුදෙනු. right එහෙනම් අපි පළවෙනි තරුව ලියමු. මම අත්පිට ගනුදෙනුවක් කියන එක මුලින් කියලා ඉන්නවා. ගනුදෙනුව සිදුවන අවස්ථාවේදීම මට මේ ඊළඟට චෝට්ටක් කියන්න මේ ඔයගොල්ලෝ එක ලියන කලින් මේ ගනුදෙනුව කියනකොට මේ ණයනු වල කොහොමද යෙදෙන්න ඕන කියලා මොකද මම සිංහල මට එච්චර සිංහල තමයි ඒ වුණාට මේ විෂයක් විදිහට සිංහල ඉගෙන ගත්තේ නැහැ 1996න් පස්සේ. 1996 තමයි මම සාමාන්‍ය පෙළ සිංහල ලිව්වේ. හැබැයි ඒ කාලේ විශිෂ්ට සාමාර්ථයක් තියෙනවා. ඒ කාලේනේ දැන් අවුරුදු කීයද නේද? 96 2006 2016 අවුරුදු 25ක් වෙනවා දැන් මම සාමාන්‍ය පෙළ කරලා. එහෙම හිතනකොට තමයි වයසයි කියලා හිතෙන්නේ. මේ කොහොම හරි ණය වලට නම් හරි මම අහන්නේ ගනුදෙනු කියනකොට. ගනුදෙනු කියනකොට මොකද්ද මෙතනට එන්න ඕන? ණයන්. කැපිටල්ද සිම්පල්ද? ඔව්. එහෙම නැද්ද? කැපිටල් සිම්පල් නෙමෙයිද?
මූර්ධජ ණයන්න. දෙකටම එන්නේ මොකද මූර්ධජ ණයන්නද මේ ණයනු දෙකම? විහිළුට නෑ සර් පළවෙනි එක විතරයි. පළවෙනි එක මූර්ධජ ණයන්න. අන්න හොඳයි. දැක්කද? ඒවත් ඉගෙන ගන්න මේ වෙලාවේ. දැන් මෙතන වැරදි. ගිණුම් කරන්නේ නම් මම දන්නවා. ඔව් ගිණුම් කරනවා නම් ණයනු දෙකම මූර්ධජ තමයි. අන්න දැන් ගනුදෙනු කියන එක ඔයගොල්ලෝ හරියට ලියා ගන්න. මෙහෙම වෙන්න ඕනලු. අනුදෙනවල නයන්න මූර්ත නයන්න. පළවෙනි ණයන මූර්ධජ, දෙවෙනි එක තාලුජනේ. හොඳයි. ඔව් සර්. right අනේ මේකේ වැරදි. මට නිකන් එහෙම පොඩි වෙනසක් වගේ දැනුණා මේ මේකේ තිබ්බට. ඉතින් ඒ නිසා ස්ක්‍රීන් එක මාත් එක හදන්නම් පස්සේ. බලමු දැන් මම පොතේ තියෙන සර්. පොතේ හරියට තියෙනවලු අන්න. එහෙනම් ටයිප් කරද්දි පොතේ එක තැනක තියෙන පොතේ අර විදිහට. නෑ සර් මේ සර් දාලා තියෙන විදිහ තමයි පොතේ තියෙන්නේ. නෑ මන් නෙවෙයිනේ පොතේ මම අකුරු ටික ලියලා දුන්නට පොතේ ටයිප් කරනකොට මේකේ අක්ෂර වින්‍යාසය බලෙන්නේ නෑනේ. අපි ලියලා දුන්නාම ටයිප් නෑ සර් අච්චු පොතේ. අච්චු පොතේ තියෙන්නේ මෙහෙමද? අච්චු පොතේ තියෙන්නේ සර්. ඔව් දැන් ඊළඟට මම දැකපු දෙයක් තමයි ඔව් සර්. මම දැකපු දෙයක් තමයි මෙහෙම. සර් කියන විදියට තියෙන්නේ. ඔව් ඊළඟට පොතේ අහගන්නකෝ. මම දැකපු දෙයක් තියෙනවා. ඔයගොල්ලෝගේ දැන් අච්චු හරිනම් දැන් මොන අච්චු පොත තිබ්බත් ඒවේ සිංහල හරියන්නේ බෑ. සිංහල අච්චු පොතේ විතරක් නෙවෙයි සිංහල හරියන්න ඕන. එහෙම අඩුපාඩු මම දැකලා තියෙනවා. සිංහල පාඩමේදී ප්‍රශ්නයකට පිළිතුර විදියට ඔයාලා ලිව්වොත් වැරදි. හැබැයි ඒකම ඉතිහාසයේදී හරි ව්‍යාපාර අධ්‍යයනයේදී හරි වැරදි එක ඒගොල්ලෝම ටයිප් කරලා තියෙන ටික. එහෙම දේවල් වෙලා තියෙනවා. ඒ නිසා මේක හොඳම දේ මම සිංහල සර් එක මේක කතා කරා. හරි. කතා කළා මටත් කියන්න දෙන්න. මොකද මමත් ළමයින්ට මට මේක කියන්න පුළුවන්. හරියම මෙන්න මේක තමයි. හරිනේ? මටත් හිතෙනවා අර ගනු දෙනු අරම තමයි කියලා වගේ තමයි මටත් දැනෙන්නේ. හොඳයි ඒ කියන්නේ ඔයගොල්ලෝ බලන්න. ගිණුම් කරන නම් හරියටම හරි ණයනු දෙකම මූර්ධජ ණයන. ඒක මම හරියටම දන්නවා. මේක මට දැන් තමයි මේ ප්‍රශ්නේ ආවේ. හොඳයි අපි වැඩිට යමුකෝ. අපිට ලකුණු කපන්නේ නැහැ. ඔය ඒක වැරදිට ගන්න එපා මේ ව්‍යාපාර දින පේපරේ ලකුණු නෙමෙයි දැන් අපි හරියට භාෂාව දැනගන්න එපානේ. ඒ නිසා මොන්න මේ මටත් උදව් කරන්න ඒක බලලා කියන්න. ඉංග්‍රීසියෙන් කියන්නේ transactions කියලා. ගනුදෙනු වලට කියන්නේ transactions. අපි ඉස්සරහට යමු. එතකොට ගනුදෙනු. ඊයටදී අත්පිට ගනුදෙනු කියන එකට අපි ලියමින් හිටියේ. ලියමු මෙහෙම අත්පිට ගනුදෙනු වලදී පළවෙනි තරුව ලියන්න. ගනුදෙනුව ඊට පස්සේ හසිත්මා කියන ණයනු දෙකම දන්තජ කියලා. ඔව් ඒ ගැන සර් එක්ක කතා කරලා ඉඳ ගන්න හරියට මොන මම ඔයාලට වැඩි බාර දුන්නා. මට ඔයාගේ අදහසත් හොඳයි. මේක නිශ්චිතව මට සර් එක්ක කතා කරලා මම මෙන්න ඇහුවා. හරියට හරි කියලා මට ලබන සතියේ පණිවිඩය දෙන්න. මතකද කියන්න. අපි මේකට අත්පිට ගනුදෙනු කියන එක ලියන්න. යම් ගනුදෙනුවක් සිදුවන අවස්ථාවේදී මම ලියපු විදිය හරි කියලාත් කියනවා. යම් ගනුදෙනුවක් සිදුවන අවස්ථාවේදීම ඊට අදාළ වටිනාකම පියවන්නේ නම් පියවනවා කියන්නේ බේරුම් කරනවා. ඊට අදාළ වටිනාකම පියවයි නම් යම් ගනුදෙනුවක් සිදුවන අවස්ථාවේදීම අදාළ වටිනාකම පියවයි නම් එය අත්පිට ගනුදෙනුවක් ලෙස සැලකේ. ඒක බොහොම සරලයි. සල්ලි දීලා සින්දුවකුත් මතක් කරනවා නේද? ගවුම ගත්තේ ඇඳගෙන යන්නේ මොකද්ද? සල්ලි දීලා මේ වෙලාවේ භාණ්ඩ ගත්තා නම් අත්පිට ගනුදෙනු. හරිනේ? යම් ගනුදෙනුවක් සිදුවන අවස්ථාවේදීම වටිනාකම බේරුම් කරනවා නම් පියවනවා නම් ඒක අත්පිට ගනුදෙනු. අපි දෙවෙනි තැනට යමු. ඊළඟ තරුව පියවයි නම් එය අත්පිට ගනුදෙනුවකි. පියවයි නම් එය අත්පිට ගනුදෙනුවක. නැවත මම කියන්නම්. යම් ගනුදෙනුවකට අදාළ මූල්‍ය වටිනාකම නැත්නම් වටිනාකම ගනුදෙනුව සිදුවන අවස්ථාවේදීම පියවයි නම් එය අත්පිට ගනුදෙනුවක් ලෙස හඳුන්වයි. අත්පිට සල්ලි වලට ගනුදෙනුව වුණා. හරි සර්. ඔව් දෙවෙනි සරුව ලියමු. ගනුදෙනුවට අදාළ මූල්‍ය වටිනාකම කියන්නේ මේ සල්ලි රුපියල් ගන්න. මූල්‍ය කියන්නේ අර රුපියල් වලින් කියන එකනේ. ගනුදෙනුවට අදාළ මූල්‍ය වටිනාකම අප බේරුම් කිරීමට එකඟ වේ නම්
පස්සේ දෙන්නම් කියලා කියනවා. ගනුදෙනුවට අදාළ මූල්‍ය වටිනාකම පසුව බේරුම් කිරීමට එකඟ වේ නම් එය ණය ගනුදෙනුවක් ලෙස හඳුන්වනවා. ගනුදෙනුවට අදාළ මූල්‍ය වටිනාකම ඔව් එහෙනම් සෝංග් එක නම් ඇන්ටන් ජෝන්ස්ගේ තමයි නේද? පන්ති හිටියනම් දාලා අහන්න හරි තිබ්බා. දැන් ඉතින් මේකෙත් බැරි කමන්නේ මට ඕන. කොස් පාඩමට යමු. right. ආයි පොඩ්ඩක් කියන්න පුළුවන්ද? පුළුවන්. ගනුදෙනුවට අදාළ මූල්‍ය වටිනාකම කියන පුතේ රුපියල් කීයද? ගනුදෙනුවට අදාළ මූල්‍ය වටිනාකම පසුව බේරුම් කිරීමට එකඟ වෙයි නම් පස්සේ ගෙවන්නම් කියලා කියනවා. පසුව බේරුම් කිරීමට එකඟ වේ නම් එය ණය ගනුදෙනුවක් ලෙස හඳුන්වනවා. දැන් අපි හිතපු ගමන් එහෙම කරනවානේ. අතේ සල්ලි නැති වෙච්ච වෙලාවට ඔයගොල්ලෝ ලියන අතරේ අහගන්න. කඩේ මුදලාලිට ගිහිල්ලා කියනවා මුදලාලි මට හාල් කිලෝ 5ක් දෙන්න. නැත්නම් හාල් කිලෝ 2ක් දෙන්න. මම සල්ලි හෙට උදේට ගෙනත් දෙන්න. ණය ගනුදෙනුවක් ඉතින් සරලයිනේ. ගනුදෙනුව දැන් සිද්ධ වෙනවා. මේකේ මූල්‍ය වටිනාකම බේරන්නේ පස්සේ. ණය ගනුදෙනුව. හොඳයි. අපි එහාට යනවා. දැන් පුතේ මේ ඊටම වැදගත් තැනකට මම එනවා හොඳින් අහගන්න. දැන් ව්‍යාපාරවල මේ විවිධ ගනුදෙනු සිද්ධ වෙනවනේ. හොඳින් අහගන්න. ව්‍යාපාරවල මේ විවිධ ගනුදෙනු සිද්ධ වෙනවා. ගනුදෙනු සිද්ධ වුණාට පස්සේ දැන් ව්‍යාපාරයක ගත්තොත් ගනුදෙනු ලක්ෂ ගාණක් තමයි හරි. ව්‍යාපාරයක මේ සිද්ධ වෙන ගනුදෙනු ලක්ෂ ගාණක් අපිට කියන්න පුළුවන් ගනුදෙනු විදිහට කිව්වොත්. හැබැයි ඔය ඕනම ගනුදෙනුවක් තුලින් බලපෑමක් ඇති වෙන්නේ මං මෙන්න මේ කියන කරුණු පහට. ඔබ මේක ඉස්සෙල්ලම ඉගෙන ගන්න අද. එතකොට අපි ගිණුම්කරණය ඉගෙන ගන්න තාක්කල් මරණකම් අපි ගිණුම්කරණය ඉගෙන ගන්නවා නම් ඒකේ යෙදෙනවා නම් මෙන්න මේ කියන වචන පහ අපිට හැමදාම මුණ ගැහෙනවා හම් වෙනවා. එතන මේ වචන පහ හරියට අපි කතා කරමු. මේ පහ ඇති වෙන්නේ ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස. ගනුදෙනුවල ප්‍රතිඵලයක් විදිහට ඇති වෙන්නේ නැත්නම් බලපෑමක් වෙන්නේ වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම් කියන පහට. මෙන්න මේ පහ අපි නිශ්චිතව හරියට ඉගෙන ගන්න. ඒ නිසා මම ඔයාලට කියනවා මේ උසස් පෙළදීත් මේ පහ ගැන ගොඩාක් පුළුල් විදිහට අහනවා. ඔයගොල්ලන්ට බොහොම සරලව මෙන්න මේ පස් දෙනා ගැන හරියටම දැනගන්න. ඒ නිසා මේ කොටස මෙතනින් මෙන්න මේ වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් කියන පස් දෙනා ඔබ අවබෝධ කරගත්තේ නැති වුණොත් සමීකරණය අමාරු වෙයි, හරබැර අමාරු වෙයි. නිසා හොඳින් මේ ටික මේ නිර්වචන ටිකත් පාඩම් කරලා ඒවා අවබෝධ කරගන්න හැකිතරම් මගෙන් ප්‍රශ්න අහලා තේරෙන්නේ නැතිව WhatsApp එකට දාලා කොහොම හරි මේක අවබෝධ කරගන්න මේ බේස් එක මේ අත්තිවාරම හරියට හදාගත්තොත් ඔන්න අපිට වැඩේ ලේසි. right. එහෙනම් දැන් ඔබ ඇහුව එක වතාවක් ගනුදෙනුවක් නිසා ගනුදෙනුවක් තුළින් බිහි වෙන්නේ මොනවද? එක වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. වඩා හොඳයි ගනුදෙනුවකින් බලපෑම් ඇති වෙන්නේ මෙන්න මේ පහට කියලා කිව්වොත්. අපි එහෙනම් ලියමු මේ පහ. මේ විදිහට ලියමු. මාතෘකාවක්ම ඕනේ නිකන් තරුවක් දාලා ලියමු. ගනුදෙනු තුළින් නැත්නම් ව්‍යාපාරික ගනුදෙනු තුළින් ඇතිවිය හැකි ප්‍රධාන කරුණු පහකි. ඒ පහ ඔයා ලියාගන්න. හරියට ලියාගන්න. වත්කම් මං කියන පිළිවෙලටම ලියන්නකෝ. වත්කම්, වගකීම්, එහෙම පිළිවෙලක් ඕනේ. නමුත් මේක පිළිවෙල පාඩම් කරගන්න ලේසි. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. පහක් ගැන කතා කරා. right. හරිද මේක ලියලා ඉවරද? පොඩ්ඩක් ඉන්න. හරි. එතකොට පැහැදිලිද මේ කියන කතාව දැන්? කඩේක විවිධ ගනුදෙනු වෙනවනේ. දැන්
භාණ්ඩ මිලදී ගන්නවා, භාණ්ඩ ණයට ගන්නවා, බැංකුවෙන් ණය ගන්නවා, බැංකු ණය ගෙවනවා. දැන් අපි අර කලින් කිව්වේ ගනුදෙනු. දින දාලා වටිනාකම් දාලා ගනුදෙනු කිව්වේ. ඒ ගනුදෙනු නිසා ඇති වෙන්නේ බලපෑම් ඇති වෙන්නේ මෙන්න මේ පස් දෙනාට. ලෝකයේ දැන් කොතනක ලෝකේ මොන රටක කොතනක ගනුදෙනුවක් සිද්ධ වුණත් අපි ගිණුම් කරන්නේ දෙන සියලු දෙනා හඳුනගෙන තියෙනවා මෙන්න මේ පහට තමයි බලපෑමක් වෙන්නේ. ඔබ ගනුදෙනු නම් කවදා හරි හොයාගන්නද මේ ගනුදෙනු උදව් කරන්නම් මේ වැඩේ යන්නේ. එහෙනම් මේ බලපෑම් පහ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. අපි මේ පස් දෙනා ගැන කතා කරන්නයි හදන්නේ. right. කවුද පස් දෙනා? වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම්. අපි බලමු අද වත්කම් ගැන කතා කරන්න පොඩ්ඩක්. පළවෙනියෙන් පටන් ගමු. වත්කම්. හරි මට ඔයා කියන්න අපි කඩේට යන්න කලින් ව්‍යාපාරයට යන්න කලින් ගෙදර තියෙන වත්කම් ටිකක් මට කියන්න බලන්න. මේ සතියේ කතා කරා මතක විදියට. ආයි අමතක කරලා අහනවා නෙවෙයි. කියන්න. රත්තරන්. රත්තරන් කිව්වේ කාටද දන්නේ හරිද? රත්තරන් කිව්වේ ජුවලරිස් ටික නේද? රත්තරන් බඩු ටික. ඔව්. සල්ලි. මුදල්, වාහන, වාහන මෝටරද කියලා අපි කියමු. ඉඩම්. ඉඩම්. අපි මෙහෙම ගමුද පුතේ? ව්‍යාපාරය පැත්තට දෙන්නේමු. ඔයා කඩේක දෙන කඩේ තියෙන වත්කම් වලට මට උදාහරණ හරියට කියන්න බෑ. බාන් තොග. අන්න හරි. දැන් බාණ්ඩ කියන්නේ නැහැ. දැන් විකුණන්න තියෙන වට කියන්නේ තොගද? විකුණන්න තියෙන තොගේ. හරිනේ? තොගේ කියන්නේ මේ උඹේ කියන එක නෙවෙයි තොගේ, බඩු තොගේ. right. තොග. තව ව්‍යාපාරික ගොඩනැගිල්ල. අපි කෙලින්ම කියමු ගොඩනැගිලි. ව්‍යාපාරික ඕනේ නැහැ. කඩේට අයිති ගොඩනැගිලිනේ. ගොඩනැගිලි කියන්නේ ඉඩම, ගොඩනැගිල්ල. තව මෝටර රථ. ඔගොල්ලෝ කියන්න ඕන දැන්. භූමිය හොඳයි. භූමියටනේ ඉඩම කියන්නේ. අර භූමිය ශ්‍රමයේ ප්‍රාණිකරණය එතන ගන්න එපා. ඒක ඒ කතාව ඉවරයි. මෙතනදී අපි ගත්තොත් ෆ්‍රිජ් එක. ෆ්‍රිජ් එක, ෆෑන් එක, තරාදිය ඒවට පොදු නමක් කියන්න පුළුවන්. ෆ්‍රිජ් එක, ෆෑන් එක, තරාදිය, අවන් එක මේ ඔක්කොටම පොදු නමක් කියන්න පුළුවන්. සම්පත්. දැන් එහෙම ගත්තොත් ඔක්කොම සම්පත්නේ. යන්ත්‍ර. අන්න හරි යන්ත්‍ර. හරිද? දැන් ටික ටික තේරෙනවා. ඔයා කියන එක හරි. කඩේ තියෙන ඔක්කොම වත්කම් වලට පොදු නම තමයි සම්පත්. මේ වත්කම ඕන එක සම්පතක්නේ. විහංගෝෂාන් කියන අලුත් වැඩියා වියදම් නැහැ. ඔයා මොන හරි අලුත් වැඩියා කරන්න වියදමක් කරන්න එක වත්කම් නෙවෙයි. වත්කම් නැති වෙච්ච තැනක් අපි ඒක වෙනම බලමු. දැනට මට පෙන්නන්න කියන්න ඔයගොල්ලෝ කිව්වේවා හරි. ඉඩම, ගොඩනැගිල්ල, මෝටර රථ, ලී බඩු, යන්ත්‍ර, මුදල්, තොග ඔය ඔක්කොම කියවුණා. ණය ගැතියොත් වත්කමක් නේද? මතකද? ඔයා ණයට භාණ්ඩ විකුණුවාම කාටද ණයට භාණ්ඩ විකුණාම සල්ලි ලැබෙන්න ඕනනේ. එයත් ඔයාට වත්කමක්. මම අර කලින් සඳහන් කළා. හරි. මට මෙහෙම කරන්න. කාටද පුළුවන් මේ ව්‍යාපාරයක දෙන වත්කම් 10ක් කියන්න? කො උත්සාහ කළා බලන්න try කරමු. ඉතින් බැරි වුණොත් අපි සපෝට් එකක් දෙන්න කියන්න බෑ. කො නෑ එච්චර ධෛර්යය තියෙන කවුරුත් නැහැ නේද? වත්කම් 10ක් කියාගෙන. පොත්පත් බලන්න එපා නිකන් මතකේ. ඕකේ. ඉඩම්, ගොඩන, මෝටර රථ, දීබඩු, උපකරණ, යන්ත්‍ර, තොගය, ණය ගැතිය, මුදල් ශේෂය. අන්තිමක මට ඇහුන්නේ නැහැ. බැංකු ශේෂය. ඔව් ඔය 10ක් බොහොම හොඳයි. හරි. මට අපුඩියක් ගහන්න පුළුවන් නම් මම අපුඩියක් ගහනවා මේ කට්ටියත් එක්ක එකතු වෙලා. හරි. මේ ඔන්න 10ම හරි. වත්කම් 10ක්. දැන් මේ විදිහ බලන්න ඉඩම, ගොඩනැගිලි ඉඩම් වෙන්න පුළුවන්. කීපයක් ඉඩම්, ගොඩනැගිලි, මෝටර රථ, දීබඩු, උපකරණ, යන්ත්‍ර, මුග, ණය ගැතිය, මුදල් ශේෂය, බැංකු ශේෂය මේ ඔක්කොම වත්කම්නේ. සරල අදහස තමයි දැන් වත්කම් යන මොනවද කියලා අහුවොතින් එයාගේ ගෙදර තියෙන අනිපතේ මයික් එක ඔෆ් කරලා මයික් එක පොඩ්ඩක් ඔෆ් කරමුද? හරි. වත්කම් මොනවද කියලා අහුවොතින් ව්‍යාපාරයේ සතුව පවතින සම්පත්. සරලව කිව්වොත්. හරිද? ව්‍යාපාරයේ කර සම්පත් හොමාරු වෙනකොටනේ ගනුදෙනුවක් වෙන්නේ. ව්‍යාපාරයේ සතුව තියෙන සම්පත් තමයි වත්කම් කියලා කියන්නේ. නමුත් අපිට එහෙම කිව්වොත් විභාගෙට ලකුණු දෙන්නේ නැහැ. අපි
ඒ සඳහා නිර්වචනයක් තියෙනවා. කෙටියෙන් කියන්න බෑ වට මෙහෙම සරලව කියන්න පුළුවන්. අපි දැනට එහෙම ලියාගමු වත්කම් කියලා මාතෘකාවක් ලියාගමු. වත්කම් කියලා මාතෘකාවක් ලියාගමු. ලියලා ඒ යටතේ ලියමු ව්‍යාපාරයක් සතු ආර්ථික සම්පත්. මේ මුදල් වලින් කියන්න පුළුවන් සම්පත්. මානව සම්පත් එහෙම තියෙනවා අපි ඒව ගන්නෑ. ව්‍යාපාරයක් සතු ආර්ථික සම්පත් වත්කම් ලෙස සරලව හැඳින්විය හැකිය. ව්‍යාපාරයක් සතු ආර්ථික සම්පත් වත්කම් ලෙස සරලව හැඳින්විය හැකිය. කෙටියෙන් කියන්න පුළුවන් ඕන වත්කම්. ව්‍යාපාරයක් සතු ආර්ථික සම්පත් වත්කම් ලෙස සරලව හැඳින්විය හැකිය. ඊට අපි ඒ වගේම වත්කම් වලට උදාහරණ ටිකකුත් ලියාගමු. චුට්ටක් එහෙම පැනලා දිනව කමන්නේ නැහැ ලියන්න මේ ටික. වත්කම් සඳහා නිදසුන්. වත්කම් සඳහා නිදසුන්. ඉඩම් මේ වෙන වෙනම ලියන ඉඩම් හා ගොඩනැගිලි කියලා මේක පෙන්වන්නට ඔයා වෙනම ලියන්න. ඉඩම් ගොඩනැගිලි මොකක්ද ඒක හදන්න. මේ ටික ලියා ගන්න. මම අඩුපාඩු ටිකක් තියෙන මාත් එක හදන්න. සර් ලී බඩු හා උපකරණ එකක්ද? ඒකත් දෙකකට ලියන්නත් පුළුවන්. ඒක නම් කමක් නැහැ. ලී බඩු එකකට බොහෝ වෙලාවට ව්‍යාපාර ලියන්නේ ওই දෙක එකට පුතේ. ලී බඩු හා උපකරණ කියලා. යන්ත්‍ර උපකරණ කියලා ලිව්වොත් ඒක ඇතුළට එනවා. යන්ත්‍ර කියලා ලියාගත්තා නම් මෙතන ඇති. නැත්නම් යන්ත්‍ර උපකරණ කියන්නේ යන්ත්‍ර සහ උපකරණ වලට තමයි. යන්ත්‍ර සර් යන්ත්‍ර උඩ තියෙනවා. එහෙනම් ඒක අපි කපලා දාමු. මට මේ හදාගන්න බැරුව හිටිය සිංහල ටයිප් බැරුව. සර් දෝ හදන්නේ. ඕ පුතේ මේ ප්‍රසන්ටේෂන් නම් මම තමයි හදාගන්නේ. ඒ අමාරුවෙන් හදාගන්න මේකට ඉතින් වෙලාව තමයි ප්‍රශ්නේ. හරි නේද? ඉතින් මේ කලින් තිබ්බේ නෑ මම මෙන්න මේ ලස්සන ෆ්‍රේම් ටිකක් අද තමයි හොයලා දාගත්තේ. කොහෙන් සර් ගන්න? ඒ වටේ තියෙනවා. මේවා Google එකේ තියෙනවා. Google search කරාම ගන්න පුළුවන්. දැන් මොනවද කියන්නේ? ටයිප් අපද? කොහොමද සර් ටයිප් කරන්න ඕන? ඔයාට මේ ටයිප් කරන්න ඕන. ඔව් ඒක තමයි. දැන් ඔයාට ඕන විදිහ දාලා ඒක ලියන්න ඕන. දැන් මේකේ උදාහරණයක් මම නිකන් කිව්වොතින් ඔයාට ඕන මේ දැන් මේකේ නම් බටර්ෆ්ලයිස් නේ. මට මේකෙදී අර GIF කියලා එකක් තියෙනවා. කියන්නේ මේ විදිහට වැඩ කරන්නේ දැන් මේ වගේ ඒවා තියෙනවා GIF බටර්ෆ්ලයි GIF කියලා කියවුවාම ඔයාට එනවා මේ වගේ පියාඹන සමනළු දැන් මල් වල flowers GIF කියවුවාම එහෙම එනවා birds GIF කියවුවාම අර පියාඹන කුරුල්ල ඒ වගේ වෙනවා. ඉතින් එහෙම ටිකක් සර්ච් කරන්න ඕනේ. හරි ලස්සන ඒවා තියෙනවා. thank you sir. අපි යමු ඉස්සරහට. හරි ඒතර ඔයාලා ලියුණා පුතේ මේ වත්කම් ටික ඔන්න ලිව්වා. හරි යන්ත්‍ර මෝටරත ඉඩම් හා ගොඩනැගිලිත් එකට ලියන්න එපා. ඒක වෙන වෙනම ලියනවා නම් හොඳයි. මොකද ඒ ගැන ඉස්සරහට ඔයගොල්ලෝ උසස් පෙළට වගේදී ඒක තේරෙනවා. අපි මේ ඉඩම් ගොඩනැගිලි හිතමු දෙකක් විදිහට තමයි සලකන්නේ.
මොකද ඉඩම් කියන එක ටික ටික අගේ අඩු වෙන්නේ නැහැ. ගොඩනැගිලි වල අගේ අඩු වෙනවා. ෂය කියලා එකක් තියෙනවා. අපි ඉදිරියේදී කතා කරමු ඒවා. ඕගොල්ලන්ටත් තියෙන ෂය ගැන. ඒසය වෙන වෙනම ලියන්න ඕන. හොඳයි. අපි මේකට ආවොතින් මේ ඔව් දැන් මේකෙත් වත්කම් යටතේත් ඔබ ඉදා දැනගන්න ඕන දේ තමයි වත්කමක් අපි හඳුනා ගන්න නම් අපි ගිණුම් වල නැත්නම් අපි තාම ගිණුම් කියන එක දන්නේ නැහැ. මෙහෙම වාර්තා තුළට ගේන නම් එහි අගය නැත්නම් වටිනාකම හරියටම රුපියල් වලින් කියන්න පුළුවන් වෙනවා. හරිනේ? ඒකත් මතක තියාගන්න. ඒ කියන්නේ රුපියල් වලින් කියන්න බැරි වත්කම් අපි ලියන්නේ දැන් අර මම කිව්වේ මේ මැෂින් එක ගෙනාව ෆොටෝකෝපි මැෂින් එක ගෙනාව ලක්ෂ 2යි. අපි ලිව්වනේ. ඒ වුණාට අර සේවකයෙක් බඳව ගත්තා. එයාට රුපියල් වලින් කියන්න බෑ. ඒක ලියන්නේ. ඒ නිසා අපි පොඩි නෝට් එකක් ඔන්න දාමු මේක. යම් අයිතමයක් වත්කමක් ලෙස වාර්තා කිරීමට නම් යම් අයිතමයක් කියන එක දන්නවද මොකද්ද කියලා? අයිතමයක් කියන්නේ අයිටම් එකක් කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. ඔව් අයිටම් කියලා ඉංග්‍රීසි වචනේ දන්නවනේ. ඒක සිංහල ට්‍රාන්ස්ලේට් කරාම අයිතමය තමයි. එහෙම හිතන්න. යම් අයිටම් එකක් අපි වත්කමක් ලෙස හඳුනා ගන්න නම් යම් අයිතමයක් වත්කමක් ලෙස හඳුනා ගැනීමට නම් නැත්නම් වාර්තා කිරීමට නම් එහි පිරිවැය කියන වචනේ අහලා තියෙනවද ඔයා? පිරිවැය. මේ වචන එකතු කරගන්න ටික ටික. පිරිවැය කියන්නේ ගත්තු මිල නැත්නම් ඒකේ අගය කියලා කියන්නේ. දැන් මගෙන් ඇහුවොත් එහෙම මේ කොස්ට් කියන ඉංග්‍රීසි වචනේ. සර් වගේ මේ වොච් එකේ කොස්ට් එක කීයක් වුණාද නැත්නම් පිරිවැය කියන්නේ ගත්තු මිල කියන වගේ අදහස. හරිනේද? නැත්නම් ඔයා ගත්තු භාණ්ඩයක් හදන්න ගියපු මිල. ඔව් ඇත්තටම ගත්තොත් ඒක තමයි. නිෂ්පාදනය කරන්න ගියපු වටිනාකම ගන්න පිරිවැය කියන්නේ ඒක නිෂ්පාදනයම ඕනේ. අපි පිටතින් ගත්තා. දැන් උදාහරණයක් මම මේ වෙලාවේ කඩේ විකුණන්න බඩු ගේනවා රුපියල් 10000ක. ඒක විකුණුවා නම් අර ඒ ටික පිරිවැය කියලා ගන්න පුළුවන්. අපි ඉස්සරහට ගමු. ඔතේ මයික් ඔෆ් කරන්න. right අපි දැන් ලියමු යම් අයිතමයක් වත්කමක් ලෙස හඳුනා ගැනීමට නම් නැත්නම් වාර්තා කිරීමට නම් එහි පිරිවැය නැත්නම් වටිනාකම විශ්වාසදායී ලෙස මැනිය හැකි විය යුතුය. විශ්වාසදායී ලෙස මැනිය හැකි විය යුතුය. ඔව් මේකේ මේ යටම තියෙන පුතේ අන්තිම පෙළිය තියෙනක මම කියන්නේ යම් අයිතමයක් වත්කමක් ලෙස වාර්තා කිරීමට නම් සරල කරලා කියන යම් අයිතමයක් වත්කමක් ලෙස වාර්තා කිරීමට නම් එහි පිරිවැය විශ්වසනීය නැත්නම් විශ්වාසදායී ලෙස මැනිය හැකි විය යුතුය. අර රුපියල් වලින් මනින්න බැරි නම් ඒක මේ අපි ගන්නෙ නැහැ කියන අදහස right. නමුත් ඊටම වැදගත් තැනකට එනවා මේක highlight කරලම තියාගන්න ඊළඟ කොටස මේක විභාගෙට අහනවා සහ බොහෝ දෙනෙක් වරද්දනවා. හැබැයි මේකෙදි චූටි දෙයක් කියනනම් මම මේ උගන්වන්න යන දේ ඔයගොල්ලෝගේ ගෙදර උසස් පෙළ කොමර්ස් කරන අයියලා කළා ඉන්නවා නම් ඒගොල්ලෝ කියයි මේක වැරදි කියලා. මොකද ඒකට හේතුව ඕගොල්ලන්ට මේ 2020 දැන් මම මේ කියන කාරණාවලට මූලාශ්‍ර තියෙනවානේ. ඒවට මම මේ කිව්වට තේරෙන්නේ සංකල්පීය රාමුව conceptual framework කියලා එකක් තියෙනවා accounting වල. ඒක 2020 ජනවාරි 1 වෙනිදා ඉඳලා වෙනස් කරා. ඒ වෙනස් කරපු දේවල් උසස් පෙළට අදාළ වෙනවා වෙනස්. නමුත් ඕගොල්ලෝගේ තවමත් ඕගොල්ලෝගේ මට අලුත් දේ උගන්වන්න බෑ. ඉස්කෝලේ උගන්වන්නේ තවමත් අච්චු පොතේ තියෙන විදිහට උසස් පෙළට අච්චු පොතක් නැහැ නේ. ගුරුවත් පොතේ තිබ්බට ඒවා වෙනස් කරන්න පුළුවන්. ගුරුවත් පොතේ තියෙන ගොඩක් ඒවා වෙනස් උසස් පෙළ. accounting වල එහෙම ගොඩක් වෙනස්කම් තියෙනවා. දැන් ඕගොල්ලන්ට ඒ නිසා මම මේක විශේෂයෙන් කියනවා උසස් පෙළ අයියලා කියලා හිටියොත් කියයි ඕක දැන් ඕක නෙවෙයි තියෙන වැරදි කියලා කිය. නමුත් ඔබට මේක තමයි වළංගු. හරි? නිසා ඒ ගැන දෙපාරක් හිතන්න එපා. එහෙම මොනවා හරි ආවොත් අලුත් දේ ඕනේ නම් අහන්න මගෙන් මට ඒකත් කියන්න පුළුවන්. නමුත් මේක තවමත් ඕගොල්ලන්ට අර යාවත් කාලින නොඋතරතුරක් තමයි තියෙන්නේ මේක ඇතුලේ. ඔබ විභාගෙට ලියන්න ඕන මේක. ඉතින් ඒ නිසා අපි ඒක කරන් යමු. හොඳයි වත්කම් වල ලක්ෂණ. පොඩි වෙනසක් තියෙන. මේක සැලකිය යුතු තරම් නෙවෙයි. මේක පාඩම් කරගත්තු කෙනෙකුට
ඒගොල්ලෝ උසස් පෙළ කොමර්ස් කරොත් මේක උදව් කරන් ඒක පාඩම් කරගන්න පුළුවන් චූටි වෙනසක් තියෙනවා. right. දැන් මට කියන්න ඕන ව්‍යාපාරයේ තියෙන ඉඩම, ගොඩනැගිල්ල, මෝටරත, ලී බඩු, යන්ත්‍ර මේවා වත්කම්නේ. නේද? දැන් ඔයගොල්ලෝ කිව්වනේ. දැන් ඔය කඩේට ව්‍යාපාරයට වත්කම් හැම විටම ඇති වෙන්නේ, බිහි වෙන්නේ ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස. පළවෙනි ලක්ෂණය එහෙනම් අහගන්න. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම. දැන් කඩේ ඉඩම එක අයිතිකාරයා දෙන්න ඕන. නැත්නම් ණයට ගේන්න ඕන. නැත්නම් කඩේ සල්ලි වලින් ගේන්න ඕන. එහෙම නොවුණා නම් එතරම් ගනුදෙනුව වත්කමක් නැහැ. ඉතින් හැම විටම ඉඩමද ගොඩනැගිල්ල අපි අර කලින් කී ඕනෑම වත්කමක් හැම විටම ව්‍යාපාරයට ඇති වෙන්නේ පරණ ගනුදෙනුවක් නිසා. එහෙම සිද්ධ වුණු ගනුදෙනුවක් නිසා නේද වත්කම් වල පළවෙනි ලක්ෂණය තමයි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම. අපි ලියා ගන්න ගමන් කතා කරමු. ලියන්න එහෙනම් අනුමාත්‍රකාවක් වත්කම් වල ලක්ෂණ විභාගෙට මේක අහනවා ඉතා වැදගත්. වත්කම් වල ලක්ෂණ. වත්කම් වල ලක්ෂණ යටතේ ලියන්න. වත්කම් වල ලක්ෂණ යටතේ ලියන්න පළවෙනි එක අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම. කටපාඩම් කරගෙන පොඩි දෙයක් වුණාට ඒක විභාගෙට අහනවා. වත්කම් වල ලක්ෂණ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම. right. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕන දේ තමයි සෑම විටම ව්‍යාපාරයක ගනුදෙනුවක් තුලින් සිද්ධ වෙච්ච පරණ ගනුදෙනුවකින් තමයි මේ වත්කම් ව්‍යාපාරයට බිහි වෙලා තියෙන්නේ. ඒක තමයි මේකේ අදහස. දැන් ෆ්‍රිජ් එක කඩේ ඇතුළට ආවේ කොහොමද? කලින් සල්ලි දීලා ගෙනල්ලා ඇති. ව්‍යාපාරේ විකුණන්න තියෙන බඩු තොග ටික දැන් වත්කම් කිව්වනේ. සල්ලි දීලා ගෙනල්ලා ඇති. නැත්නම් ණයට ගෙනල්ලා ඇති. මේ විදිහට ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස තමයි වත්කම් ඇති වෙන්නේ. දෙක. ඔබ වත්කමක් ලෙස හඳුනා ගන්න නම් ඒ වත්කම ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන් වෙනවා. ව්‍යාපාරයෙන් පිටායට නෙවෙයි ව්‍යාපාරයට පාලනය කරගන්න පුළුවන් වෙනවා. අපි ලියමු දෙවනි ලක්ෂණය. මම උදාහරණ සහිතව ආයෙත් කතා කරනවා මේක ලියලා. 2. ව්‍යාපාරේ පාලනයට යටත් වීම. ව්‍යාපාරේ පාලනයට යටත් වීම. පාලනයට යටත් වීම. හරි. ඒ කියන්නේ දැන් ව්‍යාපාරයට පාලනය කරන්න බැරි නම් අපි ඒක වත්කමක් ලෙස හඳුනගන්නේ නැහැ. වත්කම් වල ලක්ෂණ මොනවද? අතීත ගනුදෙනුවකින් ඇති වෙන්න ඕන. ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි දැන් මේ වත්කම් තුලින් ව්‍යාපාරයට අනාගත ප්‍රතිලාභ එන්න ඕන. ඉස්සරහට ඉදිරියට කඩේට ප්‍රතිලාභ ගලා එන්න ඕන. එහෙම එන්නේ නැත්නම් ඒක වත්කමක් වෙන්නේ නැහැ. අපි හඳුනගන්නේ නැහැ. අපි ඒකත් ලියමු. අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා ඒම. අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා ඒම. අසිතුම් පබසර අහලා තියෙනවා අර මයික් එක ගත්තද කියලා. මම ඒකේ මේ වයර්ලස් මයික් එකක් ඕඩර් කරා. ඒ කියන්නේ ඇත්තටම ඒකේ වෙනම සෙට් එකක් රුපියල් 8000 ගානක එකක්. තාම ආවේ නැහැ. මම දරස් ඕඩර් කරා බලමු. ඒතර ඕගොල්ලන්ට මීට වඩා මිහිරි හඬක් අහන්න පුළුවන් මේ නේද? සර් සනිතු මට එව්වේ කවුද මේ මයික් එක ගැන විස්තර ඇහුවේ? මට එදා එව්වේ අවසර නේද? නැද්ද? මට එදා මයික් එක ගැන විස්තර වෙලා තිබ්බේ. ඔව් පබසර නේද? හරි නේද? සනිතු පබසර. ඔව් මම කිව්වේ එහෙම නෙමෙයිද? හරිද? පබසරලා දෙන්නෙක් ඉන්නවා. තොන් දෙන්නද කොහෙද ඉන්නේ? හරිනේ පබසර. ඔයා නෙවෙයි මට. සනිතු පබසර නේ. ඔව් නැද්ද අද? ඉන්නවනේ.
හොඳයි කොහොම හරි මේ මයික් එක පුතේ මේ මම වෙන මයික් එකක් ආව සනිත් බබසර් මට මෙසේජ් කරලා දෙනවා. ඔව් සනිත් බබසර් මට කියවුනේ සිතුම් කියලා නේද? මේ 5 එකක් මම බැලුවා ඒ පාර මම ගිහිල්ලා බලනකොට මට ඊට වඩා ඒකේ වයර්ලස් එකක් මම ඕඩර් කරා. මේ තාම ආවේ නැහැ ඉතින්. හරි අහම් බලමු. රයිට් අපි මේකට එනවා. ඔය එහෙනම් දැන් ඔයගොල්ලෝ වත්කම් වල ලක්ෂණ තුන මතකද කියන්නේ මට? ඔන්න ස්පියාගෙන පාඩම් කරනකො එකපාරක්. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවීම. ස්පියා ගත්තම ඔළුවට යනවා මේක. ව්‍යාපාරයේ පාලනයට යටත් වීම. තේරුම් ගන්න කඩේ තමයි පාලනය කරන්න ඕන. 3 අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එන ව්‍යාපාරයට ප්‍රතිලාභ එනවා. දැන් මෙන්න මේවා නැත්නම් ඒක වත්කමක් කියලා හඳුනා ගන්න බෑ ඔබට ව්‍යාපාරේ. මම පොඩි උදාහරණයක් අහන්නම්කෝ. රයිට්. ව්‍යාපාරයේ විසින් මිලදී ගත්තු රුපියල් ලක්ෂ 2ක ෆ්‍රිජ් එකක් තියෙනවා. ව්‍යාපාරේ සල්ලි දීලා ගෙනාවු ෆ්‍රිජ් එකක් තියෙනවා. මට කියන්නේ මේක ව්‍යාපාරයේ වත්කමක්ද නැද්ද? වත්කම. වත්කමක්. ඒ ඉස්සෙල්ලම අතීත ගනුදෙනුවක් ලක්ෂ 2ක් සල්ලි දීලා ගෙනාවා. හරි. අතීත ගනුදෙනුව ප්‍රතිඵලයක්. ව්‍යාපාරයේ පාලනයට යටත් වීම. ව්‍යාපාරයේ තියෙන බඩු ටිකනේ මේක ඇතුලේ දාලා තියෙන්නේ. පාරේ යන මිනිස්සු මේ ඒගොල්ලෝගේ බීම් බෝතල් ගෙනල්ලා දාලා යනවද මේක ඇතුලේ නෑනේ. ව්‍යාපාරය තමයි පාලනය කරන්නේ. අනාගතයේදී ව්‍යාපාරට ප්‍රතිලාභ ලැබෙනවද? ඔව්නේ. දැන් මේ ෆ්‍රිජ් එක තියෙනවයි මිනිස්සු එනවනේ කඩේට බඩු ගන්න, බීම ගන්න. එතකොට ඒ තුලින් ලාභ උපයන්න පුළුවන්. ප්‍රතිලාභ එනවා. අන්න එහෙනම් වත්කම. දෙක. තව එකක් මම කියනවා. මෙහෙම එකක් ගමු. right. ව්‍යාපාරය ගොඩනැගිල්ලක් කුලියට ගන්නවා. රෙන්ට් එකට තමයි ඉන්නේ. කුලී ගෙවනවා. මට කියන්නේ මේක ව්‍යාපාරයට වත්කමක්ද නැද්ද? වත්කම. බලමු අපි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්ද? ඔව්. අතීත ඔව්. ගනුදෙනුවක ප්‍රතිඵලයක්. ඒයි කලින් මම බිල්ඩින් එක කුලියට ගත්තා. මේක ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන්ද? පුළුවන්. ඔය එක සීමා තියෙන්න පුළුවන් හැබැයි. ඒ උදාහරණයක් විදිහට ගත්තොත් පාලනය කරන මට්ටමේ ගිවිසුම් වලට එන්න පුළුවන්. නැත්නම් කියයි ඒ උදාහරණයකද මෙහෙම ගත්තොත් එයා කිව්වොත් ඔයා ලබන මාසේ මෙතනින් අයින් වෙලා යන්න ඕන නේද? ඕකේ මැදින් විත්තිය මුකුත් වෙන් කරන්න බෙදන්න බෑ. වෙනස්කම් කරන්න බෑ මොකුත්. එහෙම දේවල් කොන්දේසි ටිකක් තිබ්බොතින් ඒක ව්‍යාපාරයට පාලනය කරන්න බෑ. නේද? දැන් මම හිතුව ගොඩනැගිල්ල කුලියට ගත්තා. එතකොට අපි ඒක වත්කමක් ලෙස හඳුනගන්නේ නැහැ ව්යාපාරේ. කුලියට ඉන්න ගොඩනැගිල්ලක් නම් කුලී වල වර්ග තියෙනවා. කල්බදු එහෙම උසස් වල නම් කතා කරන ඒවා අපි හඳුනගන්න දැන්. ඒ වගේ මට්ටමේදී කුලී ගොඩනැගිල්ලක් ඒක වත්කමක් වෙන්නේ නැහැ. ඕන මතක තියාගන්න. එහෙම නැත්නම් අපි මෝටර රථයක් කුලී පදනමට අරන් තියෙනවා. ඇත්තටම කුලී පදනම කියන්නේ ඒ අයිතිකාරයම උදේට වාහනේ අරන් එනවා අපි බඩු ටික ගෙනියන්න. ඒ විලායි හවසට එයා ඒක අරන් යනවා. අපිට පුළුවන් දෙක පාලනය කරන්න. එයා කිව්වොත් එහෙම දවසක් අද නම් එන්න බෑ. එන්ජින් එක මොකක් කර වෙලා තියෙන්නේ මම මේක හදාගන්නකම් එන්න බෑ කිව්වොත් එහෙම අන්න බලන්න. ඒක අපේ වත්කමක් නෙවෙයි. හරි ඒ විදිහට අඳුර ගන්න ඕන. ව්‍යාපාරයේ පාලනයට යටත් නැත්නම් ඒක වත්කමක් වෙන්නේ නැහැ. මේක ලක්ෂණ තුනම තියෙනවා. ඒ වගේ ව්‍යාපාරයට ප්‍රතිලාභ එන්න ඕන. අනාගතයේදී ව්‍යාපාරයට මේක මොකටද හරි ගොඩනැගිල්ල හරි ඒකෙන් ප්‍රතිලාභ එන්න ඕන ව්‍යාපාරයට. එහෙනම් මෙන්න මේ තුනම එකතු කරලා අපි වත්කම් කියන එකට නිර්වචනයක්. දැන් ඔබ ලියලානේ තියෙන මේ තුනම. හොඳින් අහගන්න මම එක වතාවයි කියන්නේ ඊට පස්සේ ඔබෙන් අහනවා. ඉතින් පුළුවන් නම් හරියට S පියාගෙන අහගන්න හරියටම වත්කම් වල නිර්වචනය. definition of asset. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන ව්‍යාපාරය විසින් පාලනය කරන සම්පත් වත්කම් ලෙස හඳුන්වයි. right. පැහැදිලිද මම කිව්ව කාරණේ? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන සර් ආයෙ පොඩ්ඩක් කියන්න. ඔව් කියනවා විතර නෙවෙයි ලියන්නත් දෙනවා. හොඳින් අහගන්න. ලියන්න යන්න එපා දැන්. මේ කිව්වේ S2 පියාගෙන අහගන්න කියලා කිව්වේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන
ව්‍යාපාරයේ විසින් පාලනය කරන සම්පත් වත්කම් ලෙස හඳුන්වයි. right. ඇත්තටම මතකින් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනේ ඔය පොත්පත් බලන්න නැතුවම දැන්. දකින්න විදිහ නැහැ නමුත් අවංකවම මට කියන්න. පුළුවන්ද කියලා මෙසේජ් එකක් හරි දාන්න. කියන්න පුළුවන්ද? ඇත්තටම බෑ සර්. ඇත්තටම බෑ යන්න බලන්න. හොඳයි. ඇත්තටම පුළුවන් කෙනෙක් මට කියන්න. අනේ හරිම සරලයි. මොකද දන්නවද? මෙන්න මේ නිර්වචන මේ ලක්ෂණ තුනම නෙවෙයිද බලන්න මම කිව්වේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ. ඉස්සලම මේක දැම්මා. දෙවෙනිට කිව්වා අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන. තුන්වෙනිට කිව්වා ව්‍යාපාරයේ විසින් පාලනය කරන සම්පත්. ඔච්චරයි කිව්වේ. ලක්ෂණ තුන පාඩම් වුණා නම් නිර්වචනය කියන්න පුළුවන්. right දැන් මම හිතනවා කියයි. කාටද පුළුවන්? කවුරු ඉන්නවද? වත්කම් වල නිර්වචනය කියන්න පුළුවන් දක්ෂෙක්? right ප්‍රමෝදට මම chance එක දෙනවා. ප්‍රමෝද කියමු. දරද? okay. ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන්න ව්‍යාපාරයේ විසින් පාලනය කරන සම්පත් වත්කමක් ලෙස හරියටම හරි. හරිද? ලක්ෂණ තුන තියෙනවා නම් මේක මතක නම් ඒකට මේක කියන්න පුළුවන්. හින්න මේක අලුත් දෙයක් නෙවෙයි. මොන අපි ලියාගමු. දැන් ඔයාලට දැනට ලියාගෙන ඉතිරනේ වත්කම් වල ලක්ෂණ තුන ලියුවා නේද? අපි ඊළඟට ලියාගමු වත්කම් නිර්වචනය. එහෙම ලියන්න. දැන් වත්කම් පහත පරිදි නිර්වචනය කරයි. වත්කම් පහත පරිදි නිර්වචනය කරයි කියලා මේක ලියාගන්න. ගැටලු තියෙන අය සාකච්ඡා කරන්න අහන්න. ලියලා ඉවර නම් මට ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න. right එහෙනම් ගොඩක් අය හරි කියලා මෙසේජ් එක දාලා තියෙනවා. මම නැවතත් මම කියනවා අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ඇති වන කිව්වට කමන්නේ වඩා හොඳ ඇති වූ අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එන නැත්නම් ගලා එන්නා වූ ඒක ප්‍රශ්නයක් නෑ. ව්‍යාපාරයේ විසින් පාලනය කරන සම්පත් වත්කම් ලෙස හඳුන්වයි. ඔය නිර්වචන නම් මතකේ තියෙන්නම ඕන. නැත්නම් අර විභාගෙදී නැත්නම් ටෙස්ට් වලදී සාමාන්‍ය පෙළ විභාගෙට පවා මේක අහනවා. අමතක කියන්නේ ලකුණු ටික ලැබෙන එකක් නෑ. පාස් පේපර් ඕගොල්ලෝ පුළුවන් නම් අරන් බලන්න අධ්‍යයනය කරලා අහපු හැටි ප්‍රශ්න. දැන් ටික ටික එමෙ හිතන්න. හොඳයි. එහෙමනම් මේ ඔව් මේකේ වත්කම් වර්ගීකරණය කියන එකටයි අපිට ඊළඟට එන්න තියෙන්නේ. මට හිතෙනවා මේ වත්කම් වර්ග කිරීම මම ටිකක් දීර්ඝව තියෙනවා. අපිට පොඩි වෙලාවක් මදි වෙයි. මම ඒක ඊළඟ දවසට ගන්නම් වත්කම් වර්ගීකරණය කියන එක. මේ දක්වා කතා කරපු ටිකේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහලා ඉන්න බලන්න. විශේෂ කාරණයක් මොකක් හරි හදන්න දෙයක් තියෙනවා නැත්නම් අපි ඊළඟ නැවතත් එහෙම අහන තියෙන ඒවා අහන්න. ඒ අතරේ මම පොඩ්ඩක් කතා කරනවා. ඔයගොල්ලෝ මේ පළවෙනි පාඩම අවසන් වෙනකන්
අපිට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ මේ පොතම. නමුත් මම උපරිම උත්සාහ කරන දේ අදත් කතා කළා මම බොහොම බැගෑපත්ව ඉල්ලුවා මට මේ පොත ඉක්මනට print කරලා සර් දෙන්න. සංකේත පොත ගන්න බැරි වෙයිද? අනේ පුතේ සඳ වෙද්දි බැරි වෙනවා. මොකද මේ ඒගොල්ලොත් එක කතා කරාම එයා කියන්නේ දැන් මට ඕනම් මට මේ මගේ ළඟ පෙන්වන්න දෙනවා cover pages ටික ඔක්කොම වෙනම තැනකින් කරන්නේ. මේ print එකට දාලා දෙයි. ඒගොල්ලෝ ඒ ටික ගෙනල්ලා දීලා තියෙනවා මගේ ළඟ. ඔය cover pages. එතකොට දෙවෙනි එක තියෙන්නේ ඔය පොත ඇතුළට මුද්‍රණය කරන්න මේ පිටු හදන්න ඕන. සහ ඊට පස්සේ ඒකේ මේ ඔය ටික දැන් ටයිප් සෙටින් එක ගැටලුවක් නැහැ. මොකද දැන් මම වෙනස් කරන්න හිටියේ ඒක වෙනස් කරන්න නැහැ. ගිය පාර දීප එක එහෙමම දෙන්න හදන්නේ දැන්. ප්‍රශ්න නිසා. ඉතින් මේ උපරිම උත්සාහ කරන දේ අදත් මම කිව්වා මට කිව්ව කොහොම හරි දෙන්නම් කියන එක. දැන් මේක මං පාලනය කරන එකක් නෙවෙයි නිසා. අනිත් බාහිර සාධකත් එක්ක පාලනය වෙන නිසා මට කියන්න බෑ. දැන් මගේ සතිය කියලා එහෙම අප්සෙට් කරන්න ඉන්න වැඩේ. දැන් මට ඒ කිව්ව විදිහට මට කිව්ව දෙන්නම් කියලා මං ඉතින් ඔයගොල්ලෝට කිව්ව දෙන්නම් කියලා. නමුත් මේ බලමු අපි උපරිම උත්සාහ කරමු. එහෙම ගැටලුවක් වුණොතින් වෙන්න ඉඩ අපි අඩුයි කියලා හිතමු. වුණොතින් අපිට පළවෙනි පාඩම ගැටලුවක් නැතුව ඔහොම කරන් යන එකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් මාත් කැමතියි පොත තිබ්බනම් මටත් හරි පහසුයි. ඔයගොල්ලන්ටත් මේක තව ටිකක් ලේසියි. හරි අපි එහෙම උත්සාහ කරමු. එහෙමනම් අදට નિયમિત වැඩ මම අවසන් කරනවා. ඔයගොල්ලෝ හොඳ සූදානමකින් ඊළඟ දවසේ පන්තිරේ එන්න ඔය කතා කරපු ටික ගිණුම් කරන්නේ හැඳින්වීමේ පටන් ගිණුම් කරන්නේ අවශ්‍යතාවයේ පටන් ගනුදෙනු සිද්ධීන් ගිණුම් කරන ක්‍රියාවලි අපි බොහොම පොඩ්ඩයිනේ කතා කරේ. ගිණුම් කරන්නේ යනු කොමක්ද? ගිණුම් කරන්නේ අවශ්‍යතාවය ගනුදෙනු සිද්ධීන් සහ වත්කම් ගැන. ඔය ටිකනේ කතා කරේ. ඔන්න ඔය කරුණු 4ක් 5ක්. ඒ ටික නිශ්චිතව හරියට අවබෝධ කරගෙන අපි ළඟ දවසේ පන්තියට සම්බන්ධ වෙමු. එහෙනම් ගැටලු මොන හරි අහන්න තියෙනවා නම් අහන අය ඉඳිද්දී අනිත් අයට සමු ගන්න අවසරයි. සියලු දෙනාටම බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න. right ආයුබෝවන්. ආයුබෝවන් සර්. ආයිබෝවන්. සල්ලි දෙන්න නේද? පුතේ මට ප්‍රශ්නේ ආය අහන්න. ආයිමත් පන්දි සල්ලි දෙන්න පුළුවන් දවසක් තියෙද? ඔව් සඳුදා මේක ඇත්තටම ඒවත් තීරණය කරන්නේ මම නෙමෙයි ආයතනයෙන්. ඒතර සඳුදා දවසේ ආයි පුළුවන් කියලා තමයි මට ඒගොල්ලෝ දැනුම් දුන්නේ. එහෙම කියන දවස් මම ගෲප් එකට දානවා සඳුදා පුළුවන් කියලා කිව්වා මට දැනට. ඒතර මම ඒක ගෲප් එකට දාන්නම් පුතේ සඳුදා පුළුවන් නම් මම ඉරිදා රෑ හෝ සඳ උදේම ගෲප් එකට දානවා. හරි? හරි එහෙනම් මම මීටින් එකෙන් අයින් වෙනවා. ප්‍රශ්න නැහැ නේද?